අයිබෝන් සියලු දෙනාටම මම ඇහෙනවනේ ඔක්කොටම. අය විනාඩි 5ක් විතර බැලුවා. ඉතින් අලුතෙන්ම පටන් ගන්න පන්තිය නිසා මේ තව කීප දෙනෙක් හරි එකතු වෙයි කියන. අපි අද කතා කරන්න පටන් ගන්නේ මුල්‍ය ගනුදෙනුකරුවන් කළමනාකරණය, ෆයිනෑන්ෂල් ක්ලයන්ට් මැනේජ්මන්ට්. අපි මේ කතා කරන දේවල් මේ විෂය තුල කතා කරන දේවල් ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව බැංකුකරුවෙක් මුහුණ දෙන ප්‍රශ්න, ඊළඟට ගනුදෙනුකරුවන් කොහොමද අපි හැන්ඩල් කරන්නේ, ඒ වගේ ගැටලු තියෙනවා. එතකොට දැන් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්කලා ගනුදෙනුකරුවන් ඍජුව එහෙම නැත්නම් ෆේස් ටු ෆේස් මුණ ගැහෙන්නේ නැති තත්ත්වයක් තුල සමහරලාට ඔයගොල්ලෝ හිතයි මේ අපි කතා කරන දේවල් වළංගුද කියලා. නමුත් අපි මේ කතා කරන්නේ සාමාන්‍ය බැංකුකරණයේදී බැංකුකරු මුහුණ දෙන ගැටලු සහ ගනුදෙනුකරුවන්ට තියෙන ගැටලු සහ ගනුදෙනුකරුවෝ කොහොමද බැංකුකරුත් එක්කලා සම්බන්ධතා මූල්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි සහ ඒකට අදාළ වෙනත් නීති රීති බලපාන අනෙකුත් කරුණු ඒ වගේ දේවල්. දැන් බැංකුවක් ගත්තාම බැංකුවක් කියන්නේ ව්‍යාපාර ආයතනයක්. ව්‍යාපාර ආයතනයක මූලික අරමුණ තමයි ලාභය පරමාර්ථය කරගෙන තමයි ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන්නේ. ලාභයක් නැත්නම් ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන්නේ නැහැ. බැංකුවක ලාභය වර්ණිත ව්‍යාපාර ආයතන වගේම වර්ධනය වෙන්න ඕන. එහෙම වුණොත් තමයි දිගින් දිගටම බැංකුව සමාජය තුළ පවතින්නේ. අනිත් පැත්තෙන් ඕනෑම ව්‍යාපාර ආයතනයක් පවතින්නේ සමාජයේ තියෙන ඉන්න පුද්ගලයන්ගේ ගනුම්කරුවන්ගේ නැත්නම් පාරිභෝගිකයන්ගේ වමනාපාකම් සපුරන්න. වමනාපාකම් සපුරන්න. ඒ අවශ්‍යතාවයන් ගනුදෙනුකරුවන්ට නැති තාක්කල් තියෙන තාක්කල් බැංකුව ඇතුළේ වෙනත් ඕනම ආයතනයක් පවතී. කොහොමද ඒක ඇති කරගන්නේ? ඒතකොට මිනිස්සුන්ට තියෙන මූලික අවශ්‍යතා වමනාවන් ඒවා නිමැවුම් විදියට එහෙම නැත්නම් ඒවා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වෙන විදියට පැකේජ් කරලා විවිධ ආයතන විවිධ නිමැවුම් විදියට ප්‍රොඩක්ට්ස් විදියට අලෙවි කරනවා. ඒතර ඒක තමයි ව්‍යාපාර ආයතන වල ස්වභාවය. බැංකුවත් ව්‍යාපාර ආයතන කියන බැංකුවත් තමන්ගේ නිමැවුම් ගනුදෙනුකරුවන්ට අලෙවි කරනවා. ඒ තුලින් ලාභ තීරුවක් උපයනවා. බැංකුව දිගින් දිගටම පවතිනවා. ඒත් එහෙම කරද්දී අනිකුත් ව්‍යාපාර ආයතන වගේ නෙමෙයි මුල්‍ය ආයතන ඊට වඩා විචක්ෂණශීලී වෙන්න ඕන. ඒකට හේතුව අපි යම් භාණ්ඩයක් මිලදී ගත්තොත් ඒ භාණ්ඩය මිලදී ගත්තෙන් පස්සේ ඒක පරිභෝජනය කරන්න බැරි නම් ඒ කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන්, ඒක රීප්ලේස් කරන්න පුළුවන්, එතනින් ඒ සම්බන්ධය ඉවර කරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට බැංකු වෙනත් මුල්‍ය ආයතනත් එක්කලා තියෙන සම්බන්ධකම් සමහරට මිනිස්සුන්ගේ ජීවිත කාලය පුරාම තියෙන සම්බන්ධකම් ලයිෆ් ටයිම් රිලේෂන්ෂිප් එකක් තමයි තියෙන්නේ. ගිණුමක් ආරම්භ කරාම මේ ගිණුම පවත්වාගෙන යනවා අනාදිමත් කාලයක් නේ ගනුදෙනුකරුවෝ. ඒ වගේම ණයක් ගත්තාම මේ ණය මුදල ගෙවන්න සමහරට අවුරුදු 10ක් 15ක් 20ක් ඒ වගේ යනවා. ඒතකොට ඒ වගේ දීර්ඝ කාලයක් තියෙනවා. අනිත් එක එදිනෙදා මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් කරන ගනුදෙනු නිසා බැංකුවල සිදු කරන්නේ සහ මුල්‍ය කටයුතු කියන්නේ දෛනික ජීවිතයේ අර වෙන් කරන්න බැරි සාධකයක් නිසා. right දෛනික ජීවිතේ වෙන් කරන්න බැරි සාධකයක් නිසා මොකද අද මුදල් මත තමයි සියලු දේ තීරණය වෙන්නේ. සියලු දේ කියන්නේ ආර්ථිකයේ ගොඩක් ක්‍රියාකාරකම් තීරණය වෙන්නේ. ඒ නිසා වෙන් කරන්න බැරි සාධකයක්. ඒකට ඍජුවම සම්බන්ධ වෙන මුල්‍ය පද්ධතිය සහ බැංකු ආයතන සමග සම්බන්ධතා පවත්වන ගනුදෙනුකරු දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වනවා. ඒ නිසා බැංකු කියන්නේ විශේෂිත බැංකු සහ මුල්‍ය ආයතන විශේෂිත ආයතන පද්ධතියක්. හේතුව බැංකු සහ මුල්‍ය ආයතන යහපත්ව තමන්ගේ පරිචයන් ක්‍රියාත්මක කරේ නැත්නම් සමහරට ගනුදෙනුකරුවන්ට ඒගොල්ලන්ගේ ජීවිතවලින් පවා වන්දි ගන්න වෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ට පෞද්ගලික කාලේ සිදු වෙච්ච දේවල් මුල්‍ය පද්ධතියේ විවිධ මුල්‍ය ආයතන කරපු දේවල් නිසා වෙච්ච දේවල් පෞද්ගලික කාලේ සමාජයේනේ සමාජ මාධ්‍යවල කතා බහ කරා. අනිකුත් භාණ්ඩයක් වගේ නෙමෙයි. භාණ්ඩයක් වගේ නෙමෙයි මේක ගනුදෙනුකරුවන්ගේ ජීවත් වීමට ජීවිතයට සියලු දේටම බලපාන සාධකයක්.
මුල්‍ය කටයුතු හැසිරවීම බැංකු හා අනෙකුත් මුල්‍ය පද්ධති හරහා. ඒ නිසා අනිවාර්යයෙන්ම බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන විශාල වෙනස්කමක් තියෙනවා සාමාන්‍ය ව්‍යාපාර ආයතන වලට වඩා. ඒක නිසාම ඉහළ මට්ටමක නියාමනයක් මුල්‍ය පද්ධතිය තුළ සිද්ධ වෙනවා. ඒ මුල්‍ය පද්ධතිය තුළ නියාමනය සිද්ධ කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහා බැංකුව බැංකු පද්ධතියේ ඉහළින්ම ඉන්න ආයතනය. රටක ආර්ථිකය ගත්තොත් ආර්ථිකය හසුරුවන ප්‍රධාන මෙවලම් දෙකක් තියෙනවා. ආර්ථිකය හසුරුවන ප්‍රධාන මෙවලම් දෙකක් තියෙනවා. එකක් තමයි ෆයිනෑන්ෂල් පොලිසි මුල්‍ය ප්‍රතිපත්තිය. ෆයිනෑන්ෂල් පොලිසි ෆයිනෑන්ෂල් පොලිසි එකේ මූලිකවම කරන්නේ රටේ තියෙන සාර්ව ආර්ථික දර්ශක උදමන අනුපාත, පොලි අනුපාත, විදේශ විනිමය අනුපාත, ඒ වගේ ගොඩක් සාර්ව ආර්ථික දර්ශක තියෙනවා ආර්ථිකයක වර්ධනයට හෝ අවගමනයට හේතු වන. ඒ දර්ශක යහපත්ව පවත්වාගෙන යන එක තමයි මුල්‍ය ප්‍රතිපත්තිය කරන්නේ. ඒ මුල්‍ය ප්‍රතිපත්තිය මූලිකවම මෙහෙවන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඒ මුල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්නේ ආයතනය. මහා බැංකුව වුණාට ඒක ක්‍රියාත්මක වෙන්නේ මුල්‍ය පද්ධතියේ ඉන්න විවිධ පාර්ශවකරුවන් හරහා. එතනට ඉන්නවා බැංකු ඉන්නවා, විශේෂ බැංකු ඉන්නවා, මුල්‍ය සමාගම් ඉන්නවා, කල්බදු සමාගම් ඉන්නවා, රක්ෂණ ආයතන තියෙනවා, මයික්‍රෝ ෆිනෑන්ස් ආයතන තියෙනවා, වෙන්චර් කැපිටල් වගේ විශාල සංඛ්‍යාවක්. අනිත් පැත්තෙන් ඍජුව සම්බන්ධ කර නැති වුණත්, ඍජුව පාලනය කරේ නැති වුණත් මුල්‍ය වෙළඳපොළ, කොටස් වෙළඳපොළ, ණයකර වෙළඳපොළ, ඩිබෙන්චර් ණයකර කියන්නේ ඩිබෙන්චර්, ඊට ඩෙරිවටිව්ස් වගේ ගොඩක් දේවල් අපිව කතා කරන නිසා අපි හිතා ඒ ගැන ගැටලුවක් ඇති කරන්නේ. ඒ වගේ විවිධ මුල්‍ය නිමැවුම් හරහා මුල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වෙන එක නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව තමන්ගේ මුල්‍ය ප්‍රතිපත්තිය ඒ සාර තුල තියෙන සාර්ව ආර්ථික දර්ශක අත්පත් කරගන්න අරමුණු කරගෙන. අනිත් එක තමයි බදු ප්‍රතිපත්තිය. ෆිස්කල් පොලිසි. මේක මූලිකම ක්‍රියාත්මක කරන්නේ රජය. එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය. මහා භාණ්ඩාගාරයේ රජය. તો රජය කියවම මුදල් අමාත්‍යාංශය තමයි. මේකෙන් කරන්නේ රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය වන පසුතල පහසුකම් සැපයීමට අවශ්‍ය කරන ආයෝජන සිදු කරන්න ආදායම් හොයන එක. ඒතර මේකට සම්බන්ධ වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මූලිකම ආයතනය. ඒතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු විදියට ආදායම් එකතු කරනවා. ඒක රාජ්‍ය භාණ්ඩාගාරයට යන්නේ, මහා භාණ්ඩාගාරයට. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වගේ නොයෙකුත් බදු අය කරන ආයතන හරහා රයිට් අනිත් පැත්තෙන් දඩ උසාවි ඒවයි මෙවන් ගන්න දඩත් ඔක්කොම එන්නේ මේ වගේ. ඒ සියලු දේවල් ආදායම් රැස් කරන ආයතන, ඒ ආදායම් රැස් කරන ආයතන මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට ගිහිල්ලා ඒකාබද්ධ අරමුදලෙන් විවිධ පහසුකම්, පසුතල පහසුකම් මාර්ග වෙන්න පුළුවන්, ගුවන් තොටුපළල් වෙන්න පුළුවන්, වරායවල් වෙන්න පුළුවන්, පාසල්, රෝහල්, ඒ සියලු දේවල් රයිට්. ඒතර ඒකේ වර්ග දෙකක් තියෙනවා. කැපිටල් ඉන්වෙස්ට්මන්ට්, ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම්, ඔය කියපු දේවල් ප්‍රාග්ධන වියදම්. අනෙක් පැත්තෙන් පුනරාවර්තන, ඔය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම වගේ දේවල්. ඒක මේ සියලු වියදම් දරා ගන්න වෙන්නේ මෙන්න මේ මුල්‍ය ප්‍රතිපත්තිය හරහා එකතු කරන ආදායම රට තුල. ඒතර ඒක මදි වෙනකොට තමයි විදේශ ණය, වෙනත් පාර්ශවලින් ණය එහෙම ගන්න සිද්ධ වෙන්නේ. හරි. ඒ මුදල් ප්‍රමාණය මදි වුණාම.
රටක ආර්ථිකය මෙහෙවන මූලික ප්‍රතිපත්ති දෙක තමයි මේ ප්‍රතිපත්ති දෙක. ඒතර මේ ප්‍රතිපත්ති දෙකෙන් අපිට ඍජුවම සම්බන්ධ වෙන්නේ මුල්‍ය ප්‍රතිපත්තිය. මොකද අපි මුල්‍ය ආයතන වලට සම්බන්ධයි බැංකු ආයතන, රයිට්? බැංකු ආයතන සහ අනිකුත් මුල්‍ය ආයතන. ඒගොල්ලෝ පාලනය වෙන්නේ නියාමනය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි රට තුළ මුල්‍ය ප්‍රතිපත්තිය ෆයිනෑන්ෂල් පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ. ඒක ක්‍රියාත්මක කරන්නේ මොකක්ද අරමුණු කරගන්නේ? රටේ ආර්ථිකයේ සාර්ව ආර්ථික දර්ශක යහපත් ආකාරයට අත්පත් කරගන්න. පොලි අනුපාත, උද්දමන අනුපාත, විදේශ විනිමය අනුපාත, ඔය කියපු දේවල්. හරි. එතකොට බැංකුකරුවන් විදියට මුල්‍ය ආයතන සේවකයන් විදියට දැන් මෙතන ඇති සමහරට මුල්‍ය ආයතන වල සේවකයන් සම්බන්ධ වෙලා ඇති. ඒ වගේම එහෙම නොවන අයත් ඇති. සොස්පෙල සමත් වෙලා බැංකු පද්ධතියට මුල්‍ය පද්ධතියට රැකියාවක් පිණිස ඇතුල් වෙන අයත් ඇති. ඒ සියලු දෙනාම මතක තියාගන්න ඕන දේ තමයි අපි මුල්‍ය ආයතන වල සේවකයන් විදියට ඉතා විශාල වගකීම් සහගත බැරෑවුම් රාජකාරියක් මේ ඉටු කරන්නේ. ඉතින් අපිට ලොකු වගකීමක් තියෙනවා රටේ ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන්, සංවර්ධනය සම්බන්ධයෙන්. අපි බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක වෙන මේ නීති රීති රෙගුලාසි පරිචයන් සියල්ල අනුගමනය කරලා ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වෙන මේ ඉලක්ක වලට යන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕන. අපේ රැකියාව මුල්‍ය පද්ධතිය තුළ ප්‍රොෆෙෂනල් ජොබ් එකක්, වෘත්තීයමය රැකියාවක් වෙනවා. හේතුව අපි ඉතා ඉහළ මට්ටමේ වෘත්තීය ඉලක්ක අත්පත් කරගන්න, අපේ පෞද්ගලික ඉලක්ක වගේම රටක ආර්ථිකයේ ඉලක්ක අත්පත් කරගන්න දායක වෙන පුද්ගලයන් විදියට. එක පැත්තකින් මුල්‍ය පද්ධතිය ගැන අධ්‍යයනය කරද්දී මුල්‍ය ගනුදෙනුකරුවන් ගැන සැලකීමේදී ඒ දේ අපි ඔළුවේ තියාගන්න ඕන. හරි. ඊළඟට බැංකු ගත්තාම බැංකුව ඉන්නේ අලෙවි සේවා අලෙවි. බැංකුවල නිමැවුම් අපි මූලිකම නිමැවුම් වර්ග දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට. හරි. මොකද ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මිනිස්සුන්ට පිරිසිදු වීමේ අවශ්‍යතාවයක් නැත්නම් සෝදන කුඩු, සබන්, ෂැම්පූ, ඒ පවුඩර්, මේ සුවඳ විලවුන් කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. හරි. ඒක කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. මිනිසුන්ට පිරිසිදුව තමන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය සම්බන්ධයෙන් ලොකු හැඟීමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ විවිධ නිමැවුම් අපේක්ෂා කරනවා. ඒතර ඒවා නිෂ්පාදනය කරනවා විවිධ ආයතන රට තුල. ඒතර ඒවා අලෙවි වෙනවා. අන්න ආර්ථික ක්‍රියාකාරකම සිද්ධ වෙනවා. ඒතර ඒ වගේම තමයි මුල්‍ය. මේ අනිත් ඒවා සේවාවන්. දැන් වෛද්‍ය සේවය. ඒතර මිනිසුන්ට අවශ්‍ය වෙනවා නිරෝගීව සිටින්න. ඒතර අපිට වෛද්‍ය සේවය තමයි ලබා ගන්න. ඒතර ඒවා සේවාවන්. අපිට දකින්න පුළුවන් භාණ්ඩයක් නැහැ. දැන් සබන් කැටයක් වගේ දකින්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන් භාණ්ඩයක් නැහැ. සේවාවක් සපයනවා. මුල්‍ය සේවාවත් එහෙම තමයි. අතින් අල්ලන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් අපි විශාල සේවාවක් මේ මුල්‍ය ආයතනෙන් ලබා ගන්නවා. එහෙනම් මුල්‍ය ආයතනේ ඉන්නේ සේවා අලෙවියේ. බහන්ට අලෙවියේ නෙමෙයි සේවා අලෙවියේ. ඒත් සේවා අලෙවියේදී හරි මම පොඩි බ්‍රීෆ් එකක් දෙන්නේ. සේවා අලෙවියේදී එවැනි අලෙවි ආයතන වලට, සේවා අලෙවි කරන ආයතන වලට විශේෂ දක්ෂතාවයක් තියෙන්න ඕන. තමන්ගේ අලෙවි මිශ්‍රය, දැන් අපි මේක මාකටිං කතා කරනකොට කතා කරනවා. දැන්ට ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරන්න. මොකද සමහරට මේවා කරපු අයත් ඇති. අලෙවි කළමනාකරණයේදී අපි ඉගෙන ගන්න ප්‍රින්සිපල් එකක් තමයි මේ භාණ්ඩයක තියෙන අලෙවි මිශ්‍රය කියන සංරචක භාවිතා කළා තමයි මේවා අලෙවි කරන්න අපි උත්සාහ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් භෞතික භාණ්ඩයක් සඳහා භෞතික භාණ්ඩයක් සඳහා අලෙවි මිශ්‍රයේ තියෙනවා P4 කියලා සංකල්ප. P4. P එකක් කියන්නේ ප්‍රොඩක්ට්. මේ භෞතික භාණ්ඩ. අනික ප්‍රයිස්. මිල.
place තානය මේක විකුණන තැන මොකක්ද කියන්නේ promotion ප්‍රවර්ධනයනේ කාලෙන් කාලට මේ හතර වෙනස් කර කර බඩු භෞතික භාණ්ඩ අලෙවි කරනවා හරි ඉස්සර අපි භාවිතා කරපු මොබයිල් ෆෝන් එක නෙමෙයි අද තියෙන ප්‍රොඩක්ට් එකනේ ඊට වඩා ගොඩක් වෙනස් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක වෙනස් කර කර බලනවා මේවා ලැබෙ වෙනවද කියලා ඉස්සර මාපු එක කඩොල් භාගයක් විතර ලොකුනේ ගහලවකින් බල්ලෙක් මරන්න පුළුවන් ඒ වගේ ලොකු එකක් අද එහෙම එකක් නෙමෙයි බලන්න ඉස්සර කම්පියුටර් එක අද කම්පියුටර් එක මොකක්ද කියලා නේ එතකොට මේ ප්‍රොඩක්ට් එකේ කරපු වෙනස්කම් ඒ නිසා ලැබිය වැඩි වෙලා තියෙනවා ප්‍රයිස් එක වෙනස් කරන කාලෙන් කාලට විශේෂයෙන්ම ඔය උත්සව කාලයට එමනේ දෙකක් ගත්තම එකක් නොමිලේ දෙන ඒ ප්‍රයිස් ස්ට්‍රැටජිස් so ඒවා අපි කතා කරනවා ඒ හින්දා ඒකට කලබල වෙන්න එපා මම මේ පොඩි මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න මේ අපේ මුල්‍ය ආයතන මොන වගේ ආයතනද කියලා හඳුනා ගන්න මිල ප්ලේස් කියන්නේ මේ විකුණන ස්ථානය එතකොට භෞතික ස්ථානයක් තියෙනවද එහෙම නැත්නම් ඔන්ලයින්ද රයිට් මේ ඔන්ලයින් shopping කරන්න පුළුවන් නේද නේ ඒ වගේ දේවල් තියෙනවා ප්‍රොමෝෂන් කරන විදිය ඇඩ්වර්ටයිස්මන්ට් දානවද බැනර් ගන්නවද පෝස්ටර් ගන්නවද ලීෆ්ලට් දෙනවද ටීවී එකේ දානවද රේඩියෝ එකේ දානවද සෝෂල් මීඩියා වල දානවද මේ ගොඩක් ආකාර තියෙනවා ඒ ආකාර භාවිතා කරලා මේ භාණ්ඩ අලෙවි කරනවා මේ භෞතික භාණ්ඩ සඳහා අතින් අල්ලන්න පුළුවන් ඇහැට පෙනෙන භෞතික භාණ්ඩ සඳහා නමුත් අපේ මුල්‍ය ආයතන වලින් අලෙවි කරන්නේ සේවා මේ අතින් අල්ලන්න බෑ ඉන්ටැන්ජිබල් මේ මූලික ලක්ෂණය නේ බැංකු සේවය අතින් අල්ලන්න බෑ වෛද්‍ය සේවය අතින් අල්ලන්න බෑ එන ඒවට විශේෂ අලෙවි මිශ්‍රයක් තියෙනවා මේ P4ට අමතරව තව විශේෂ P3ක් තියෙනවා එකක් තමයි people පේනවද මේ හරිය මෙසේජ් එකක් එවන්න මොන හරි පේන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් මයික් ඕෆ් කරලා ඔන් කරලා කතා කරන්න ගියොත් නම් ගැටලුවක් වෙයි මොකද 40 ගාණක් වගේ ඉන්නවා හරි play people අනික process අනික physical evidence සේවාව ලබා දෙන්න යම් පුද්ගලයෙක් සම්බන්ධ වෙන සේවා සපයන්නේ ඒක තමයි people factor කියන්නේ පුද්ගල සාධකය. ඒතර ඒක තමයි සේවාවක වැදගත්ම සාධකය වෙන්නේ. දැන් වෛද්‍යවරයෙක් ගත්තාම ඒ වෛද්‍යවරයා කියන පුද්ගලයාගේ අත්දැකීම්, එයාගේ ගුණාංග, මානසික බව, කාරුණික බව, ලෙඩුන්ට ට්‍රීට් කරන ආකාරය ගොඩාක් දේවල් සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි අපි ඒක අපිට ගැළපෙන එක එක වෛද්‍යවරු හොයාගෙන අපි යන්නේ නේ. ඒතර බැංකුවක් ගත්තාම බැංකු ශාඛාවේ සේවකයන් කොහොමද ගනුදෙනුකරුවන්ට සලකන්නේ ආමන්ත්‍රණය කරන්නේ සේවාවේ සපයන්නේ ගොඩක් දේවල්. පුද්ගලයා ගුණාංග මත සේවාව අලෙවි වීම හෝ අලෙවි නොවීම තීරණය වෙනවා. people factor එක ඉතාම වැදගත් වෙනවා බැංකු සේවා අලෙවි කරන්න. ඒත් people factor එක වෙන කවුරුත් නෙමෙයි. ඕගොල්ලෝ අපි බැංකු වල වැඩ කරන අය. දැන් බැංකු වල වැඩ කරන අය ඉන්නවනම් බැංකු වල වැඩ කරන සේවකයන්. බැංකුවේ සේවකයන්. මුල්‍ය ආයතන වල සේවකයන්. process කියන්නේ මේක අපිට භාවිතා කරන පද්ධතිය. එහෙම නැත්නම් ක්‍රියාවලිය. කම්පියුටර් පද්ධතියක්ද ඊළඟට මොබයිල් ඇප් එකක්ද ඉන්ටර්නෙට් බැංකින්ද ඔය දැන් ගොඩක් වෙනස් මේ ඇත්තට දැන් ගොඩක් පහසුකම් තියෙනවා. දැන් ණය මුදලක් ගන්න ගියාම යන process එක කොච්චර කාලයක් යනවද ණය මුදල ගන්න. ඒතර මේ processes අපිට පුළුවන් define කරන්න ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න. මේ processes ඒක. අනිත් එක physical evidence බැංකු ශාඛාවල ස්වභාවය AC කරලාද ඒකේ පෙනුම ලබා දෙන උපකරණ එහෙම නැත්නම් පාස්බුක් එක සර්ටිෆිකේට් එක ඒ වගේම මොබයිල් ඇප් එකක් දෙනවා නම් අපිට ඒ මොබයිල් ඇප් එකෙන් කොච්චර ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්ද ඒ වගේම මේ මොබයිල් ඇප් එකේ ඩවුන් ටයිම් එකක් තියෙනද මොන හරි එකක් වෙලා සිග්නල් ෆේල් වුණොත් ඒ ගොඩක් දේවල් තියෙනවා ඒවා තමයි ෆිසිකල් එවිඩන්ස් ඒ ලබා දෙන උපකරණ මේ සේවාව සපයන්න ලබා දෙන අමතර උපකරණවල බැංකු ගොඩනැගිලි වල පෙනුම ඒ වගේම ඔය තියෙන පාස්පෝර්ට් ඒ චෙක් පොත් ඒ වගේ දේවල් කොහොමද කියන්නේ මේ කරුණු දෙකටම වඩා process physical evidence දෙකටම වඩා වැදගත් වෙන්නේ people factor එක
බැංකුවේ ඉන්න සේවකයන්ගේ ස්වභාවය අනුව තමයි ඒ බැංකුවෙන් ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ. හේතුව සේවාවක ගුණාත්මක භාවය තීරණය දෙන්නේ සේවාව ලබා ගන්නා අවස්ථාවේදී නැත්නම් සර්විස් ඩෙලිවරි එකේදී. වෛද්‍යවරයාගෙන් ලබන සේවාව හොඳද නැද්ද කියන එක අපිට තීරණය වෙන්නේ වෛද්‍යවරයා සේවය ලබා දෙන අවස්ථාවේදී ගනුදෙනුකරුවාට දැනෙන ආකාරය. ඒක පර්සෙප්ෂන් එක ගනුදෙනුකරුවාට දැනෙන ආකාරය. දැන් භෞතික භාණ්ඩයක නම් මේ භෞතික භාණ්ඩය දැන් අපි ගත්තොත් ටීවී එකක් ගත්තොත් මොබයිල් ෆෝන් එකක් ගත්තොත් මේ මොබයිල් ෆෝන් එකේ පික්චර් ක්වලිටි එක කැමරා ක්වලිටි එක ඊළඟට ප්‍රොසෙස් ස්පීඩ් එක මෙමරි එක ඔය ගොඩක් දේවල් තියෙනවානේ. ඒතර ඒ භෞතික භාණ්ඩයක අපිට පුළුවන් මේ භාණ්ඩය තුල තමයි ඒකේ ගුණාත්මක භාවය තියෙන්නේ. ක්වලිටිද නැද්ද කියන එක. දැන් ඔය මාකට් එකේ තියෙන රේන්ජ් එකක් ගත්තොත් මේ මොබයිල් ෆෝන්ස් ඔගොල්ලෝ කියන්නේ මේක ක්වලිටි එක. ඇයි හේතුව මෙහෙම තියෙන කියලානේ. ඒකේ ගුණාත්මක භාවය පොත ගනුදෙනුකරුට ගුණාත්මක නෙමෙයි නම් ඒ නිමැවම එයා ගන්න ඒක. එයාට ගුණාත්මක භාවයක් තියෙනවා නම් තමයි මොන හරි නිමැවම මිලදී ගන්න. ඊළඟට තව ඉතින් බලපානවා මිලදී ගැනීම හැකියාව ඒකේ ගොඩක් කරුණු. මූලිකවම භාණ්ඩය ගුණාත්මක නම් මිලදී ගන්නවා. ඒ භාණ්ඩ සම්බන්ධිත ගොඩක් වෙලාවට ක්වලිටි එක රඳාපවතින්නේ භාණ්ඩවල මේ ප්‍රොඩක්ට් කියන එක මත අනිත් සාධක වලට වඩා. නමුත් සේවාවල ගුණාත්මක භාවය මූලිකවම රඳාපවතින්නේ people කියන ෆැක්ටර්. අනිත් සාධක දෙකටම වඩා. මොකද මේ හතර එච්චර ලොකුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ සේවා සඳහා. මේ තුන තමයි ලොකුවට ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුනෙනොත් 60ක් 70ක් විතර බලපාන්නේ සේවා අලවියට people ෆැක්ටර්. ඒ වෙන කවුරුත් නෙමේ බැංකුවේ වැඩ කරන සේවකයන් වෙච්ච ඕගොල්ලෝ සහ අපි. හරි. ඒ නිසා ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මුල්‍ය ආයතනවල සේවකයන් විදියට හෝ මේවා මේ කෝස් එක කරලා මුල්‍ය ආයතනට සම්බන්ධ වෙලා වෙන්න ඉන්න සේවකයන් විදියට තමන් සපයන සේවයේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න මොනවද තමන් අත්පත් කරගන්න ඕන කරුණු කියන එක සම්බන්ධයි. ඒතර මම මේකෙන් පෙන්නුවේ මුල්‍ය ආයතන විශේෂිත ආයතන වර්ගයක් අනිකුත් ආයතන වලට. එක පැත්තකින් ආර්ථික වර්ධනයේ ආර්ථිකය දියුණු කිරීමේ නැත්නම් ආර්ථික ක්‍රියාවලිය තුළ මුල්‍ය ආයතන ඉතා විශාල රෝල් එකක් කරනවා. අනිත් පැත්තෙන් ගනුදෙනුකරුවන් ජීවිත කාලයක් තිස්සේ මුල්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ආර්ථික කටයුතු මුල්‍ය ආයතන බැංකු ආයතන හරහා සමග සිදු කරන හින්දා ඒක ඒගොල්ලන්ගේ ජීවිතය වගේ සමාලට. එතකොට ඒක ඉතාම ජීවිතයට ජීවත් වීමට ආර්ථික මට්ටමට බලපාන ප්‍රබල සාධකයක් වෙනවා. ප්‍රබල සාධකයක් වෙනවා. ඒ නිසා මේ ආයතන මුල්‍ය ආයතන ඉතාම වැදගත් වෙනවා. සුවිශේෂී ආයතන වෙනවා අනිත් ආයතනත් එක්කලා සංසන්දනය කරාම කම්පෙයාර් කරාම. අන්න ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඔළුවේ තියාගෙන මේ මුල්‍ය ආයතන සහ මුල්‍ය ආයතන වල ඉන්න ගනුදෙනුකරුවන් මොකද මුල්‍ය ආයතන ගනුදෙනුකරුවන් කළමනාකරණයේදී අපි දැනගන්න ඕන අපි කොහෙද ඉන්න ඕන කියන එකනේ. අපි කොහෙද ඉන්න ඕන කියන එක දැනගත්තේ නැත්නම් අපිට අර ගනුදෙනුකරුවන්ව කළමනාකරණය කරගන්න බෑනේ. හරි. ඔය බෑග්ග්‍රවුන්ඩ් එක ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. දැන් මම යනවා හෑන්ඩ් අවුට් එකට. මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කතා කරපුවා ව්‍යාපාරයක මුල්‍ය ආයතනත් ව්‍යාපාරයක ඉන්න ගනුදෙනුකරුවන්ගේ වැදගත්කම. මූලිකම ව්‍යාපාරයක් අපිට බලන්න ගන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද කරන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා පරිසරයේ සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ ජීවත් වෙන අයගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න භාණ්ඩ හා සේවාවන් බණ්ඩල් එකක්. හරි. මේ අවශ්‍යතා ගොඩනක් විදියට නැත්නම් අවශ්‍යතා සම්පූර්ණ කරන විසඳුම් ගොඩනක් විදියට ඉදිරිපත් කරනවා. ඒතර ඒගොල්ලෝ මූලිකවම සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් නිපදවනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ ඒ සඳහා
නිෂ්පාදන ක්‍රමවේදය භාවිත කරනවා. තාක්ෂණය වෙන්න පුළුවන්, processes වෙන්න පුළුවන්, people වෙන්න පුළුවන්. දැන් මූල්‍ය ආයතන වලට මේ people factor එක, process factor එක ඉතාම වැදගත්. එහෙම කරන්නේ to whom ගණදන කරුවන් වෙනුවෙන්. ඒතර මේක තුන් පැත්තට ඇදෙන පිටතට ඇදෙන ඊතල තුනක්. ඒතර මේ ඊතල තුන වටේට තියෙන රවුමෙන් මේ මුල්ලේ ආයතනයේ හෝ මෙම ආයතනයේ වත්කම් ප්‍රමාණය, හරි, වත්කම් ප්‍රමාණය තීරණය වෙනවා. ඒතර මේක සමානව ඇදිලා තියෙන බල තුනක්. මේ රවුමේ ප්‍රමාණයෙන් මේ රවුමේ ශේෂ්ත්‍රඵලයෙන් මේකේ වත්කම් ප්‍රමාණය තීරණය වෙනවා කියලා අපිට සරලව හිතන්න පුළුවන්. එතකොට කුමක්ද මෙම ආයතනය විසින් හඳුන්වා දෙන භාණ්ඩ හා සේවා ලෙස සරලව දැක්විය හැකියි. මේක ඉතාම සරල ඩෙෆිනිෂන් එකක්. ඒ ආයතනයේ ශක්තිමත් භාවය මත ආයතන අවශ්‍ය විවිධ ප්‍රතිලාභ තරඟකාරීව පිරිනමමින් භාණ්ඩ හා සේවා හඳුන්වා දිය හැකියි. දැන් මුල්‍ය ආයතනයේ ශක්තිමත් නම් අපි ගමුකෝ බැංකුවක් ගන්නකො උදාහරණයක්. බැංකුවක් ශක්තිමත් නම් මුල්‍ය වශයෙන් ශක්තිමත් නම් ගනුදෙනුකරු අපේක්ෂා කරන්නේ ප්‍රොඩක්ට්ස් විදියට අපි හිතමුකෝ තැන්පත් ගනුදෙනුකරුවෙක් මං ගාව තියෙනවා මුදල් තැන්පත් එහෙම නැත්නම් ඉතිරි කිරීම් ගොඩක් තියෙනවා. ඒ ඉතිරි කිරීම් අපි තැන්පත් කරන්න උත්සාහ කරනවා මුල්‍ය ආයතනයක බැංකුවක. මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මගේ තැන්පතුවට? තැන්පතුවට ගනුදෙනුකරු බලාපොරොත්තු වෙන්නේ ඉහළ පොලියක්. ඉහළ පොලියක් නේ. මම ණයක් ගන්නවා. එතකොට මූලික නිමැවුම් දෙක මේ දෙකනේ බැංකු වලින් දෙන මුල්‍ය ආයතන දෙන තැන්පත් සහ ණය. මම ණයක් ගන්නවා මගේ මොනවා හරි ආර්ථික කටයුත්තකට ගියක් හදා ගන්න මොනවා හරි දෙයකට. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ බැංකුවෙන් මොකද්ද? අඩු පොලියක් සහිත ණයක්. එතකොට වැඩි පොලියක් සහිත තැන්පතුවක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මගේ තැන්පතුවට වැඩි පොලියක් මම බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා. මගේ ණයට අඩු පොලියක් මම බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒතර බැංකුවක් ලාභ හොයන්නේ මෙන්න මේ තැන්පතු සහ ණය අතර පොලි අනුපාතයෙන් තමයි හැමදේම කරන්නේ. දැන් ඒක උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට. දැන් බැංකුවක සියලුම ක්‍රියාකාරකම් මෙන්න මේ සමීකරණය තුළට ගොනු කරන්න පුළුවන්. හරි. මේ කියන්නේ ඉන්කම් එහෙම නැත්නම් ආදායම. සමානයි financial cost. මුල්‍ය පිරිවැය. operational cost. මිනියම් පිරිවැය. provision. වෙන්කිරීම මාලාද නෙවෙයි. ධන මාන. ඔන්නෝම අපිට ගන්න පුළුවන් සරලව බැංකුවක ඕනම මුල්‍ය ආයතනයක ක්‍රියාකාරකම් සමීකරණය. ආදායම කොහොමද බැංකුවකට ආදායමක් එන්නේ? මූලිකවම බැංකුවක තියෙන ආදායම තමයි ණය පොලි ආදායම පොලි අනිත් එක ගාස්තු පොලි සහ ගාස්තු. ඒත් සාමාන්‍යයෙන් ලංකාවේ බැංකු පද්ධතියේ පොලි ආදායම තමයි. ඒ කියන්නේ ණය ලබා දීලා ගනුදෙනුකරුවන්ට ඒ ණය සඳහා කරන පොලිය තමයි ප්‍රතිශතයක් විදිහට මේ ආදායමේ වැඩි ප්‍රමාණයක් තියෙන 75ක් 80ක් 90ක් 95ක් ඒ එක බැංකුවල ස්වභාවය අනුව. වැඩිපුරම තියෙන්නේ ආදායමේ පොලි ආදායම. ණය
වෙනුවෙන් අය කරපු බැංකු විසින් ගණන්දුරකරුවන්ට ණය සඳහා ලබා දීපු එහෙම නැත්නම් ණය වෙනුවෙන් අය කරන පොලි. ෆයිනෑන්ෂියල් කොස්ට් මුල්‍ය පිරිවැය. මුල්‍ය පිරිවැය කියන්නේ බැංකුවල තැන්පත් කරනවා ගනුදෙනුකරුවන් තමන්ගේ තැන්පතු. හරි තැන්පතු එහෙම නැත්නම් තමන් ගාව තියෙන අතිරික්ත මුදල් මේ තැන්පතු විදියට එන්නේ අතිරික්ත මුදල් එන්නේ මෙන්න මෙහෙම. දැන් බැංක් මුල් මිනිස්සු ආදායමක් හොයනවානේ. මිනිස්සුන්ට තියෙනවා වියදම. අනිත් එක තියෙනවා සේවිංස්. එතකොට එහෙම නැත්නම් අපි සේවිංස් ගත්තොත් සේවිංස් කියන්නේ ඉතිරුම් කියන්නේ I minus E. මේක තමයි බැංක් වල තැන්පත් කරන්නේ. මිනිස්සු ගාව තියෙන ඉතුරුම් කියන්නේ තමන් කීයක් හරි ඉතුරු කරගන්නවා කියලා කියන්නේ තමන්ට ලැබෙන I කියන ආදායමෙන් වැටුපක් වෙන්න පුළුවන්. හරි. රැකියාවක් කරලා ගන්න වැටුපක් වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරයක් කරලා ගන්න ආදායම වෙන්න පුළුවන්. ඕනම එකක්. ඒතර ආදායමෙන් තමන්ගේ වියදම අඩු කරාම ඉතුරු වෙන එක තමයි සේවිංස්. ඒ සේවිංස් මිනිස්සු මොකද කරන්නේ? මෙන්න මේ මුල්‍ය ආයතන වල තැන්පත් කරනවා. මේ සේවිංස් එනවා මුල්‍ය ආයතන වලට තැන්පතු විදියට. ඒ තැන්පතු වලට මුල්‍ය ආයතන දැන් තරගයක් තියෙනවනේ. මුල්‍ය ආයතන බැංකු ගොඩක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ අතර තරගයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ මොකද කරන්නේ? ආකර්ෂණය වෙන්නේ මොකද්ද? පොලිය නේ? මෙතනත් පොලිය. මේ කියන්නේ තැන්පතු සඳහා ගෙවන පොලිය. ඒක මුල්‍ය පිරිවැය. ඒක අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඒක ආයතනෙන් එළියට යනවා. ෆයිනෑන්ෂියල් කොස්ට් මුල්‍ය පිරිවැය. අනිත් එක ඔපරේෂනල් කොස්ට්. මේ ආදායමෙන් මුල්‍ය පිරිවැය ඔපරේෂනල් කොස්ට් එක වෙන් කිරීම ලාභය සියල්ල ආවරණය කරගන්න ඕනේ. මේ ආදායම තුලින් තමයි ඉන්නේ. ඔපරේෂනල් කොස්ට් කියන්නේ සේවක පිරිවැය. ඊළඟට ගොඩනැගිලි පවත්වාගෙන යන එක. පරිගණක පද්ධති පවත්වාගෙන යන. අන්නේ අනෙකුත් සියලුම පිරිවැය මෙහියුම් පිරිවැයට අයත් වෙනවා. ඊළඟට බැංකු විශේෂ ආයතන නිසා බැංකු ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් ගනුදෙනුකරුවෝ තැන්පත් කරලා තියෙනවා මුදල්නේ. මේවා තියාගන්න නැහැනේ බැංකු. මේවා ණය විදියට ලබා දෙනවා විවිධ ගනුදෙනුකරුවන්ට. ණය විදියට ලබා දෙනවා ගනුදෙනුකරුවන්ට. මේ ණය අයවුනේ නැත්තම් මොකද වෙන්නේ? මේ ලබා දීපු ණය අයවුනේ නැත්තම් මේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු තමයි අවදානමකට ලක් වෙන නිසා ඒක වළක්වා ගන්න මේ පැත්තෙන් ප්‍රොවිෂන් මෙතනින් අය වෙන්නේ නැති නරක ණය වෙනුවෙන් තමන්ගේ ලාභයෙන් වෙන් කිරීමක් කරන ප්‍රොවිෂන් කියන. ලාභයෙන් වෙන් කරනවා. ඒතර මේක බැංකුවට අයිති එකකින් වෙන් කිරීමක් කරනවා. ප්‍රොවිෂන්. ඒ වෙන් කිරීම කරන්න ඕනේ. ඒ අවුරුද්දේ ලාභයෙන් ඒ තියෙන නරක ණය අනුව වෙන් කිරීමක් කරන්න ඕනේ. ඒතර මේ ආදායමෙන් තමයි මේක වෙන් කරන්න ඕනේ. ඊට අමතරව තමයි ඔන්න බැංකුව ලාභයක් වෙනවා හොයන්නේ. හරි? ලාභයක් වෙනවා හොයන්නේ. එතකොට බැංකු ලාභ මේ විදිහට හොයනකොට ගණදෙනුකරුවෝ අනිත් පැත්තෙන් Tamanගේ ඉතිරි කිරීම වලට බලාපොරොත්තු වෙනවා ඉහළ පොලියක්, ණය වලට බලාපොරොත්තු වෙනවා අඩු පොලියක්. ඒතර ණය වලට අඩු පොලියක් දීලා තැන්පතු වලට ඉහළ පොලියක් දුන්නොත් මොකද වෙන්නේ? මේ දෙක මේවට බලපානවනේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ණය සඳහා 10ක් අය කරනවා, තැන්පතු සඳහා 7ක් දෙනවා. හරි? ඒත් බලන්න 1 මේවා ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන් සමහරට මේ 1 කරන්නේ 7 10 බැලන්ස් වෙනවා 7යි 3යි 10ක් වෙන්න ඕනේ. හරිද? ඒත් සමහරට තව බැංකුවක් 5යි 1යි තව බැංකුවක් 10ක් පොලිය අය කරනකොට එයාට තැන්පතු වලට ගෙවන්නේ 5ක්. තැන්පතු වලට ගෙවන්නේ 5ක්. අනිත් එක මේ විදිහට බැලන්ස් වෙනවා. එතකොට මේ බැංකු දෙකෙන් තැන්පත් කරන බැංක් කෙනෙක් යන්නේ 7ක් පොලිය ගෙවන බැංකුවටද 5ක් පොලිය ගෙවන බැංකුවටද? 7ක් පොලිය ගෙවන බැංකුවට. මොකද එයාට ලැබෙනවා ලොකු පොලියක් තැන්පතුවටනේ. එහෙනම් ඒක රඳා පවතින්නේ මේ බැංකුවල මුල්‍ය ශක්තිය මත. බැංකුවට ඕන විදිහකට මේ පොලිය තැන්පතු සඳහා සහ ණය සඳහා තීරණය කරන්න පුළුවන් තමන්ගේ මුල්‍ය ශක්තිය මත. දැන් කවුරු හරි 10ක් අරගෙන
8ක් පොලිය දුන්නොත් ගනුදෙනු කරුවන්ගේ තැන්පතු ගන්න ඕනේ කියලා මොකද වෙන්නේ? මේ ඔපරේෂන් කොස්ට් එක අනිවාර්යයෙන්ම තියෙන එකයි කියලා හිතන්නකෝ. වෙන් කිරීමුත් අනිවාර්යයෙන්ම කරන්න ඕන. 8යි 2යි 10 ලාභය මොකද වෙන්නේ? බිඳුවයි. ඒකට ඒගොල්ලන්ට ලාභයක් නැහැ. එහෙනම් මේ තුන්වෙනි බැංකුවට යන්න බෑනේ. අන්න ඒ වගේ සංසිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. හරි? තේරුම් ගන්න ඕන දේ තමයි බැංකුවට ඕනම ආයතනයකට තමන්ගේ මුල්‍ය ශක්තිය අනුව මේ භාණ්ඩවල මිල දැන් මෙතනදී බැංකුව ගත්තොත් එහෙම ණය සඳහා පොලිය සහ තැන්පතු සඳහා ගෙවන පොලිය වෙනස් කරන්න පුළුවන්. හරි? වෙනස් කරන්න පුළුවන්. බැංකුව තැන්පතු සඳහා ඊළ පොලියක් ලබා දීම සඳහා ණය සඳහා අඩු පොලියක් අය කිරීම. ඒතකොට මේ බැංකුවේ ශක්තිය මත ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද බැංකුවට ලාභයක් හොයන්නත් එපෑනේ. ඒතකොට ලාභයක් හොයන්න බැරි නම් මේ විදිහට කරලා තරඟකාරීත්වය කියලා ඒකට ඉස්සරහට යන්න බෑ. ඊළඟ කෙසේද? අයම මම අර ඉස්සෙල්ලා කියපු කාරණාව මේ ආයතන විසින් හඳුනා දෙන භාණ්ඩ හා සේවා ගනුදෙනුකරු වෙත ලබා දෙන ආකාරය. එතකොට භාණ්ඩ හා සේවා නිපදවීම පස්සේ නිපදවන ආකාරයත් ඒක ගනුදෙනුකරු වෙත ලබා දෙන ආකාරයත් අපිට කෙසේද කියන එක යටතේ ගන්න පුළුවන්. මෙය ආයතනයට මෙම බලයද අභ්‍යන්තර ශක්තියක. ඒතකොට ඒක අභ්‍යන්තර ශක්තිය. අවශ්‍ය පරිදි ඉහළ තාක්ෂණය සුපිරි ක්‍රියාවලිය හඳුන්වා දිය හැකි අතර ආයතනයට පූර්ණ ලෙස පාලනය කළ හැකියි. ඒතකොට ඔයගලන්ට තේරෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය රයිට් ආයතනයට කැමති විදිහට පාලනය කරන්න පුළුවන්. මොකද ඒක ආයතනයේ අභ්‍යන්තර ශක්තිය මත දැන් අපි ගත්තොත් බැංකු පද්ධතිය ගත්තොත් බැංකු වලට තමන්ගේ නිමැවුම් ගණනකරුවන් අතට ගෙනියන්න පාවිච්චි කරන තාක්ෂණය. ඒතර එක එක බැංකුව තමන්ගේ ශක්තිය අනුව ලෝකයේ තියෙන ඉහළම සුපිරිම තාක්ෂණය වැඩි වියදමක් දරලා හඳුන්වා දෙනවානේ. රයිට්? ඒතර ඒක අභ්‍යන්තර ශක්තියක්. ඒ වගේම තමයි මෙතන වැදගත්ම සාධකය වෙන people factor එක. දැන් මේ people factor එකත් අභ්‍යන්තර සාධකයක්. ඒකත් ඔපරේෂනල් කොස්ට් එකක්. ඒතර සේවකයන් කොච්චර තාක්ෂණයේ ඉහළ ගියත් මම අර ඉස්සෙල්ලා කතා කරපු processes කොහොම වුණත් ඊළඟට people factor එක දුර්වල නම් people factor එක බලාපොරොත්තු වෙන සේවාව දෙන්නේ නැත්නම් ඒ බැංකුවට ඉස්සරහට යන්න අමාරුයි. හරි? ඒත් අභ්‍යන්තර සේවක ප්‍රයාව ඉහළ ගනුදෙනුකාර සේවාවක් පිරිනැමීම සඳහා යොමු කර ගැනීම තරම් පහසු කටයුත්තක් නොවේ. එතකොට එහෙනම් පැහැදිලිවම පේනවා මේ how කියන සාධකය ඔපරේෂනල් කොස්ට් එකට බලපාන සාධකයක් නේ. ඔපරේෂනල් කොස්ට් එකට බලපාන සාධකයක්. මොකද ඒකේ තමයි මිනිස්සුන්ට දරන වියදම් ඊළඟට උපකරණ වලට දරන වියදම් තාක්ෂණයට දරන වියදම් ඔක්කොම තියෙන්නේ ඒකේ. එහෙනම් එතනිනේ වැදගත්ම සාධකය වෙන්නේ people factor එක. මොකද අනිකුත් තාක්ෂණ හොඳටම හඳුනලා දුන්නත් සේවකයන්ව වෙනස් කරන එක එච්චර ලේසියෙන් කරන්න බෑ. රයිට්? ඒකට විවිධ මානව සම්පත් කළමනාකරන ක්‍රමවේදයන් භාවිතා කරන්න ඕන සේවකයන්ව අභිප්‍රේරණය කරලා සේවකයන්ගෙන් හොඳ සේවාවක් ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න සේවකයන් අභිප්‍රේරණය කරන්න ඕන. ඒතර මේවා ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙනම් ඒකෙනුත් තේරුම් ගන්න අභ්‍යන්තර සේවකයන් වෙන ඕගොල්ලෝ අපි තමයි මෙතන බැංකුවේ ලාභය තීරණය කරන ප්‍රධාන සාධකය වෙන්නේ. මේවා කොච්චර හොඳට තිබුණා people factor එක හරියට ඉන්නේ නැතුව people factor එකට ලොකු වියදමක් දරුවත් අවශ්‍ය සේවය ලබා දෙන්නේ නැත්නම් අනෙක් පැත්තෙන් I කියන ආදායම අඩු වෙනවා. කාටද? to whom? මේ එතකොට මේ කරන්නේ ගනුදෙනුකරුවන් වෙනුවෙන්. ඒතර මේවා ගනුදෙනුකරුවන් කියන සාධකයේ ඉන්නේ බාහිර පරිසරයේ. ඒගොල්ලන්ව අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. බාහිර පරිසර සාධක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒත් අපි හිතා ඉහළ සේවාවක් ලබා දුන්නොත් ඔන්න ගනුදෙනුකරු අපි ගාවට එනවා. එහෙනම් අර ඊතලය to whom කියන ඊතලය මෙහෙට ඇදෙනවා. ගනුදෙනුකරු එන්න අපේ ලාභය ආදායම ඊළඟට අභ්‍යන්තර ධනය සියල්ල වැඩි වෙනවානේ. එහෙනම් මේ රවුම පිටතට ප්‍රසාරණය වෙනවා ගනුදෙනුකරුවන් කියන සාධකය to whom කියන සාධකය වැඩි වෙන. මේ ව්‍යාපාරයේ වර්ධනය කියන්නේ ඒක. ව්‍යාපාරයේ වර්ධනයට බලපාන්නේ ගනුදෙනුකරුවන්ගේ පංගුව එහෙම නැත්නම් ගනුදෙනුකරුවන් ආයතනයත් සමග කරන ගනුදෙනු ප්‍රමාණය. ඒක මූලිකවම තීරණය වෙන්නේ මෙන්න මේ කියන how කියන සාධකයේ people factor එක මත. මූලිකවම. හරි? මේවා කොයිතරම් මේ
ප්‍රොඩක්ට්ස් වල ණයවල කොච්චර අඩු පොලී තිබුණත් තැන්පතු වලට කොච්චර වැඩි පොලී ගෙව්වත් ඊළම ප්‍රොසෙසර්ස් සහ ටෙක්නොලොජිස් තිබ්බත් people කියන සාධකය හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් මොකද people සාධකයෙන් තමයි ගණදෙනුකරුට සේවාව ලබා දෙන්නේ ඩිලිවර් කරන්නේ ඒ වෙලාවේදී තමයි මේ සේවාවේ ගුණාත්මකභාවය ගණදෙනුකරු දකින්නේ හරියට කිරුම් නැත්නම් හරි මේ ගණදෙනුකරුවන් බැංකුවෙන් අයින් වෙනවා එතකොට මේ to whom කියන මේ තලය ඇතුළට යනවා කියන්නේ මේ රවුම ඇකිලෙනවා එහෙනම් ආයතනය වර්ධනය වෙන්නේ බිඳ වැටෙනවා හරි මේ කියපු කරුණු ටික පැහැදිලිද කියලා මට 4-5 දෙනෙක් මෙසේජ් එකක් ටක් ගාලා දාන්න මොකද මට දැන් ඉස්සරහට යන අහන්න පුළුවන් තේරුණාද නැද්ද කියලා yes එක්කෙනයි 4-5 දින දාන්නකෝ තැන් වලින් දෙන්නයි ඇහෙනවා මදි එක්කෙනෙක්ට ඇහෙනවා මදි කියනවා හරි yes okay හරි පොඩ්ඩක් බලන්න මේ ඇහෙනවා මදි කියපු එක්කෙනා එයාගේ ඩිවයිස් එකේ මොන හරි ගැටලුවක් තියෙනවද කියන එක සිග්නල් වල ගැටලුවක් තියෙනවද කියන එක ඒතර මේ විදියට මුල්‍ය ආයතන පරිසරය තුල අනෙකුත් ව්‍යාපාර ආයතන තුල විශේෂ ස්වභාවයක් ගන්නවා. දැන් මම මේ කතා කරේ ඕනෑම නිෂ්පාදන හෝ සේවා ආයතනයක් ගත්තාම ඒතර එතනදිනුත් මුල්‍ය ආයතනය වැදගත් වෙන්නේ මේකෙදි මේ පාවිච්චි කරන how කියන සාධකයේ කෙසේද කියන සාධකයේදී මුල්‍ය ආයතන සේවා ආයතනයක් නිසා people factor එක වැදගත් වෙනවා. එහෙනම් මේ people factor එක තමයි පුද්ගල සාධකය තමයි ගණදෙනුකරුවන් to whom කියන ගණදෙනුකරුවන් මුල්‍ය ආයතනට එනවාද නැද්ද කියන එක තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙන්නේ. අනිත් පැත්තෙන් මම අර ඉස්සෙල්ලා කියපු ඉක්වේෂන් එකට අනුව හරි මේ ඉක්වේෂන් එකට අනුව to whom sorry how කෙසේද කියන සාධකයට යන පිරිවැය ඔක්කොම දෙන මේ ඔපරේෂනල් කොස්ට් එකේ ඔපරේෂනල් කොස්ට් එක. ඒතර මේ I කියන්නේ what කියන එකේ අර මොනවද කරන්නේ? ඒකේ නිමැවුම් තියෙනවනේ. ඒ නිමැවුම් වල ණය නිමැවුම් වලට ලැබෙන ආදායම තමයි I කියන්නේ. එතනම තැන්පතු නිමැවුම් වලට ලැබෙන ගෙවන පිරිවැය තමයි ෆයිනෑන්ෂල් කොස්ට් කියන්නේ. ඒතර මේ දෙකම බාහිර සාධකයක්. ඒක අපිට තීරණය කරන්න බෑ. දැන් අපේ ණය පොලිය අඩු නම් ගණදෙනුකරු අපි ගාවට එනවා. අපේ තැන්පතු පොලිය වැඩි නම් ගණදෙනුකරු අපි ගාවට එනවා නේ. අපේ ණය පොලිය අඩු නම් වැඩි නම් සමහරට අපිට අඩු ණය පොලියක් තියෙන එමෙතන ණය සඳහා ආය කරන පොලිය අඩු බැංකුවකට ගණදෙනුකරු යනවා. අපේ තැන්පතු සඳහා ගෙවන පොලිය අඩු නම් අපිට වඩා වැඩි පොලියක් ගෙවන බැංකුවකට තැන්පතුකරු යනවා. හරි. මේ වගේ අවස්ථා. ඒක ඇවිල්ලා කෙලින්ම what කියන එකේ තියෙන එක. ඒකට how කියන එකේ තියෙන මූලිකම දේවල් තමයි පිරිවැය මේ OC operational cost එකේ තියෙන. ඒතර මේ operational cost එකේනොත් වැඩියෙන් පිරිවැයක් වෙන්නේ සේවක පිරිවැය people factor එකට. එහෙනම් ඒ people factor එක. ඒ කියන්නේ ඕගොල්ලෝ සහ අපි හරියට හිටියේ නැත්නම් බැංකුවේ ආදායමට විශාල බලපෑමක් එනවා. අනිත් පැත්තෙන් ගණදෙනුකරුවන් Taman ලබා ගන්නා සේවාවන් වලට ගණදෙනුකරුවන්ගේ ජීවිතවලට විශාල ගැටලුවක් එනවා. එහෙනම් මේ රැකියාව වෘත්තියක් මේ වෘත්තිය කරන්න ඕන ඉතාම ඉහළ විචක්ෂණශීලී ස්වභාවයකින් මේ නියම කරලා තියෙන නියමයන් practices best practices හරි හොඳ පුරුදු නීති රෙගුලාසි එවැනිම ගයිඩ්ලයින්ස් ඒ සියලු දේම අනුගමනය කරන්න ඕන. මොකද ශ්‍රී ලංකා මහා බැංකුවේ විශාල නීති රීති රෙගියුලේෂන්ස් රූල්ස් නෝම්ස් ethics ethics අනික සදාචාර ඒ සියලු දේ අනුගමනය කරන්න ඕන. අපි හිටියේ මේකේ උඩතර පැහැදිලිවම තේරුම් ගන්න මේක ආයතනයේ මුල්‍ය ආයතනයක් නම් මෙතන මූලිකම බලපාන සාධකය වෙන්නේ people factor එක බැංකුවේ වර්ධනයට හෝ
බිඳ වැටීමට. ඒතර මේ රවුම පිටතට යනවා නම් වර්ධනයක්, රවුම ඇතුළට එනවා නම් බිඳ වැටීම. ඒක තීරණය වෙන්නේ ගනුදෙනුකරුවන් අපි ගාවට එනවද නැද්ද කියන එක. මේ ටුහුම් කියන එක පිටතට ඇදෙනවද ඇතුළට ඇකිලෙනවද කියන එක මත තමයි. ඒතර ඒක තීරණය වෙන්නේ මූලිකවම people කියන ෆැක්ටර් එක උඩ. හරි. ඒතර මම මුල්‍ය ආයතන ස්වභාවය සම්බන්ධයෙන් කරුණු තමයි මේ ඉදිරිපත් කරේ. ටුහුම් ආයතනය තිරසාර සංවර්ධනයට සස්ටේනබල් ඩියවලොප්මන්ට් එකට නම් මේ ගනුදෙනුකාර පංගුව මාකට් ෂෙයාර් එක ක්‍රමයෙන් වැඩි වෙන්න ඕන. රයිට්. ගනුදෙනුකාර පංගුව ක්‍රමයෙන් ඉහළ යන ආකාරයට මෙම බලයන් මෙහෙයවීම වැදගත් වේ. එනම් ආයතනයේ ගනුදෙනුකරු ප්‍රමුඛත්වයේලා කස්ටමර් සෙන්ට්‍රික් ලෙස තම ව්‍යාපාර මෙහෙයවිය යුතුය. එවිට සංවිධානයක ව්‍යුහය සරලව පහදන්න. ඊට ඉස්සෙල්ලා මම තව පැත්තකින් මේ මුල්‍ය ආයතන වල වෙනස්කම පෙන්නලා දෙන්නම්. කවුරුත් බැලන්ස් ෂීට් එකක් ගැන ශ්‍රේෂ්ඨ ගැන අදහසක් ඇති, කොමර්ස් කරපු අයත් ඇති, නොකරපු අයත් ඇති. කවුරුත් දන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මූලිකව සරලව ඒ කියන කම්පැනි එතකොට සීමා සංවිධා ලිමිටඩ් liability company D කියන බැංකුව. ශේෂ පත්‍ර දෙක ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ශේෂ පත්‍රයක වම් පැත්තේ උඩ තියෙන්නේ ප්‍රාග්ධනයනේ. ප්‍රාග්ධනය. දකුණු පැත්තේ උඩ තියෙන්නේ ස්ථාරවත්කම්. ඉදම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල්. හරි. වම් පැත්තේ තියෙනවා අයිතිකරුගේ ප්‍රාග්ධනය. මෙතන වම් පැත්තේ යට තියෙනවා ජංගම වගකීම් කියලා වර්ගයක්. මෙතන තියෙනවා ජංගම වත්කම් නේ. ඒ ජංගම වගකීම් යටතේ තියෙනවා ගෙවිය යුතු බිල්, ගෙවිය යුතු බදු වගේ දේවල්. ඊළඟට ණය හිමියෝ අපි කිසිම ණයට බඩු ගත්තම ඒගොල්ලන්ට ගෙවන්න තියෙනවා. ජංගම වත්කම් යටතේ තියෙනවා බඩු තොගය, ඊළඟට ණය ගැතියෝ අපිට ණය ගැතියෝ ගෙවන්න තියෙනවා නම් බැංකු ශේෂය, මුදල් ශේෂය මේ දේවල් වත්කම් යටතේ තියෙනවා. දැන් සාමාන්‍ය ආයතනයක වම් පැත්තේ ලොකුම කොටස වෙන්නේ මේ කරු හතරක් දැන් මේකයි ලොකුම කොටස වෙන්නේ ප්‍රාග්ධනය. අයිතිකරුගේ ප්‍රාග්ධනය. ජංගම වගකීම් කියන එක ඊට වඩා පොඩි. පතරයි හයයි යා. ස්ථාවරවත්කම් ජංගම වත්කම් වල ස්වභාවය සමහරට මේක මෙහෙම වෙනත් පුළුවන්. මේ විදිහයි සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක ගත්තා. බැංකුවක ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. බැංකුවක ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතනක් තියෙනවා ප්‍රාග්ධනය. මෙතන තියෙන ස්ථාවරවත්කම්, ඉදම් ගොඩනැගිලි මේකේ දේවල් හරි. මෙතන වම් පැත්තේ විශේෂ වගකීමක් තියෙනවා තැන්පත්. ඒ කියන්නේ අපිට තැන්පත් කරුවන් විසින් අපි ළඟ තියපු තැන්පතු වර්ග ස්ථාවර තැන්පත් වෙන්න පුළුවන්, ජංගම තැන්පත් වෙන්න පුළුවන්, ඉතිරියීමේ තැන්පත් වෙන්න පුළුවන් තැන්පත්. මේ පැත්තේ තියෙනවා ණය සහ අත්තිකාරම්.
ඒ කියන්නේ අපි ගනුදෙනුකරුවන්ට ලබා දීපු බැංකුව ගනුදෙනුකරුවන්ට දීපු ණය. හරි. දැන් ඕගොල්ලන් කියන්න බලන්න ප්‍රාග්ධනයේද වැඩි බැංකුවක තැන්පත්ද වැඩි? බැංකුවක ප්‍රාග්ධනයේද වැඩි තැන්පත්ද වැඩි? තැන්පත් වැඩි. මේකේ ස්වභාවය මෙහෙමයි. ස්ථාවරමත්කම්ද වැඩි බැංකුවක ණය සහ අතිකාරම්ද වැඩි? ණය සහ අතිකාරම් වැඩි. සම්පූර්ණ බැංකුවක මේ බැලන්ස් ෂීට් එක වගේ අනිත් පැත්ත මෙතන තියෙන්නේ. මෙතන විශාලතම ජංගම වගකීම එහෙම නැත්නම් අයිතිකරුවන් ඒ ප්‍රාග්ධනයට අමතරව වම් පැත්තේ තියෙන්නේ තැන්පත්. මේ අයිතිකරුගේ ප්‍රාග්ධනය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අයිතිකරුගේ ප්‍රාග්ධනය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අයිතිකරු තමන් ප්‍රාග්ධනය යොදවලා මේ ප්‍රාග්ධන මේ පැත්තේ තියෙන ඒවා එහෙම නැත්නම් මේ පැත්තේ තියෙන අරමුදල් ආයෝජනය වෙලා තියෙන පැත්ත තමයි මේ ප්‍රාග්ධනය යොදවලා ස්ථාරවත්කම් මිලදී ගන්නවා ඒ වගේම ජංගමවත්කම් වල තියෙනවා. හරි. මේක අඩු වුණාම ඊටු ටික මේ පැත්තේ තියෙනවා. ගනුදෙනුකරු මේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික අරමුදල් කැපිටල් එක කියන්නේ පෞද්ගලික අරමුදල් ස්ථාවරත්වම් ජංගමවත්කම් වල ආයෝජනය කරලා තියෙනවා. ඒක වැඩිම බැලන්ස් වෙන්නේ මේකේ ප්‍රමාණය පොඩ්ඩයි. නමුත් බැංකුවක තැන්පත්කරුවන්ගේ තැන්පත් තමයි වැඩිම මේ පැත්තේ ආයෝජනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙනත් අයගේ අරමුදල් වලින් තමයි බැංකුව ව්‍යාපාර කරන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් සාමාන්‍ය සමාගමක් අයිතිකරුගේ ප්‍රාග්ධනයෙන් ව්‍යාපාර කරනකොට බැංකුවක් පිටස්තර අයිතිකරුවන් නොවන පිටස්තර තැන්පත්කරුවන්ගේ තැන්පතු මත රැඳිලා තමයි තමන්ගේ ව්‍යාපාර කරන්නේ. අනුන්ගේ මුදල් වලින් ව්‍යාපාර කරන්නේ. එහෙනම් මේ තැන්පත්කරුවන්ට දැන් අපි හිතමු මේ පැත්ත සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් වුණා කියලා. මේකට ප්‍රශ්නයක් ගන්න පුළුවන් නේ. ණය සහ අතිකාරම්නේ මූලික ප්‍රශ්නයක් ගන්න පුළුවන්. ඉඩම් ගොඩනැගිල්ල නම් තියෙයි කොහේ හරි. ණය සහ අතිකාරම් මොනවත් නෑ වෙන්නේ. කොහොමද මේ පැත්ත බැලන්ස් කරන්නේ? කොහොමද මේක ගෙවන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. අන්න ලොකු ප්‍රශ්නයක්. එහෙමනම් මේ ව්‍යාපාරය ණය සහ අතිකාරම් දීමේ ව්‍යාපාරය ඉතාම විචක්ෂණශීලීව බැංකුකරු කරන්න ඕන හේතුව මේක රැඳිලා තියෙන්නේ එහෙම නැත්නම් මේක මත තමයි තැන්පත්කරුවන්ගේ තැන්පතු රැඳිලා තියෙන්නේ. තැන්පත්කරුවන්ට ගෙවන්න බෑ මේවා ආවේ නැත්නම් ණය සහ අතිකාරම් එළියට ගේවා කැෂ් අවුට්ෆ්ලෝස් එහෙනම් ඒවා ඉන්ෆ්ලෝස් ඇතුළට එන්න ඕන. ඒ આવුත් තමයි මේගොල්ලන්ගේ මේ ඩිපොසිට් එක කාවෙන්නේ. මොකද මේ ඩිපොසිට් තියාගෙන බැංකුව නිකන් ඉන්නේ නැහැ. ඒවා ආයෝජනය කරනවා. වැඩිම ආයෝජනය කරන්නේ ණය සහ අතිකාරම් වල මේ සරල පැහැදිලි කිරීමක් විතරයි. එහෙමනම් දැන් මෙතන හිතමුකෝ ස්ථාවරවත්කම් ජංගමවත්කම් විනාශ වුණා. මේ දෙකම විනාශ වුණා. එතකොට මෙතන වැඩිම සෆර් කරන්නේ කවුද? වැඩිම බලවෑමට ලක් වෙන්නේ කවුද? ප්‍රාග්ධනය තියෙන අයිතිකරු. ඒකනේ සමාගමක් ඈවර කිරීමේදී අවසානයේදී යමක් ඉතුරු වුණොත් තමයි අයිතිකරුට යන්නේ. මේ ජංගම වක්කීම් පාර්ශ වලටත් ගෙවලා අවසානයේදී තමයි අයිතිකරුට යන්නේ. එයා කරපු දේවල් නිසානේ. නමුත් මෙතනදී මේ තැන්පත්කරු මේ බැංකුවට පිටස්තර බාහිර පුද්ගලයෙක්. එයා කිසිම වෙලාවක මේ බැංකුවේ ක්‍රියාකාරකම් වලට වග කියන්නේ නැහැ. දැන් මෙතන නම් මේ සමාගමේ ක්‍රියාකාරකම් වලට මේ අයිතිකරු වග කියන්නේ. මොකද එයා තමයි ඔක්කොම කරන්නේ. එයා වග කියනවා නම් ලාභ වලටත් එයා වග කියන්නේ. ඒතර ලාභ එකතු වෙන්නේ මේගොල්ලන්ට අයිතිකරුට පාඩු වුණොත් පාඩු එකතු වෙන්නේ අයිතිකරුට. බැංකුවක ලාභ තැන්පත් කරුට දෙනවද? නෑ. ලාභ දෙන්නේ නැහැ තැන්පත් කරුට. පාඩු වුණොත් පාඩුව දෙන්නෙත් නැහැ. පාඩුව ගන්නත් බෑ. ඒක යන්න ඕන අයිතිකරුට මෙතන තියෙනවා.
බැංකුවේ තැන්පත් කරුට දෙන්නේ මොකද්ද? එකඟ වෙච්ච පොලියක් විතරයි. ඒකට බැංකුව ලාභ වුණත් පාඩු වුණත් ඒ එකඟ වෙච්ච පොලිය ගෙවන්න ඕන. නමුත් බැරි වෙලාවත් මේ විදිහට මේ නරක ණය වලට අය කරගන්න බැරුව කැෂ් ඉන්ෆ්ලෝස් නැති වුණොත් එහෙනම් මෙන්න මේ තැන්පත් කරු ඉතාම බරපතල විදිහට අමාරුවේ වැටෙනවා. ඒ නිසා තමයි සමහර ආයතනවල මේ තැන්පත් වලට ගෙවා ගන්න බැරුව ඒ පුද්ගලයන් තැන්පත් කරුවන් තමන්ගේ ජීවිත පවා නැති කරගන්න. මොකද එදා තමන් සමහරට මුළු ජීවිතේම හොයාගත්තු දේවල් තමයි මේ බැංකුවේ ගිහිල්ලා දාන්නේ. බැංකුව මේ විදිහට බංකොලොත් වුණොත් මේ තැන්පත් කරුවන්ට මේවා තියෙන්නේ නිකන් එන්ට්‍රි එකක් විතරයි. මේවා බැංකුවේ තැන්පත් වෙලා නැහැ. නිකන් සටහනක් තියෙනවා මෙච්චර තියෙනවා කියලා. ෆිසිකල් කෑෂ් නැහැ. මේගොල්ලන්ට ගෙවා ගන්න විදියක් නැහැ. එහෙනම් මුළු සමස්ත බැංකු පද්ධතියත් කඩාගෙන වැටෙනවා. එක බැංකුවක් කඩාගෙන වැටෙනවා. අනිත් පැත්තෙන් තැන්පත් කරුවන් සම්පූර්ණයෙන්ම අමාරු වෙනවා. ඒ නිසාම බැංකු කරු ඉතාම විචක්ෂණශීලී වෙන්න ඕන. හේතුව එයා තමයි අර ණය සාධිකාරම් නිර්මාණය කරන්නේ. තැන්පත් කරු නෙමෙයි. තැන්පත් කරු නෙමෙයි. අරයා නිර්මාණය කරන්නේ නම් එයා ඒවා අය කරගන්නත් අවශ්‍ය වැඩ පිළිවෙල දාන්න. අන්න ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා කියපු ඉක්වේෂන් එකේ ප්‍රොවිෂන් කියලා එකක් ගත්තේ. වෙන් කිරීම කියලා. අන්නේ වෙන් කිරීම තියෙන්නේ මේ තැන්පතු මොනවා හරි කොයි වෙලේක හරි මේ අත්තිකාරම් ගෙවුන් නැත්නම් ඒ වෙන් කිරීම වලින් අරගෙන තමයි තැන්පත් කරත ගෙවන්නේ. හරිද? මේ ණය සහ අත්තිකාරම් ආපහු ආවේ නැත්නම් අර වෙන් කිරීම වෙන් කරවා ලාභෙන් වෙන් කරන. ඒතර ඒ ලාභෙන් තමයි වෙන් කරන්නේ. මේ අයිතිකරුට යන එකෙන් තමයි වෙන් කරන්නේ. ඒතර අයිතිකරුට වෙන් කරපු එක ප්‍රශ්නයක් නැතුව ගියත් මේ යාට ලාභයට එකතු කරගන්න පුළුවන් කවදා හරි දවසක. නමුත් ප්‍රශ්නයක් ආවොත් එයාට ඒ ලාභයෙන් අඩු වෙලා මේ තැන්පත් වලට ගෙවන්න ඕන. හරි? තැන්පත් කරු ඒකට වග කියන්නේ තැන්පත් කරු කියන්නේ අයිතිකාරයෙක් නෙමෙයි. පැහැදිලිනේ? හරි. කියන්නේ right. ප්‍රශ්නේ වන්න. netni ප්‍රශ්නේ වන්න. Netmi Siambalapitiya has raised and right ප්‍රශ්න තමයි ඉස්සරහට යන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරු ප්‍රමුඛ කස්ටමර් සෙන්ට්‍රික් ආයතන වෙන්න ඕන බැංකු පද්ධතිය සහ අනිකුත් මුල්‍ය ආයතන. මේ තියෙන්නේ මේ සරලව මේ පරණ ඩෙෆිනිෂන් එක කරනවා ප්‍රොඩක්ෂන් ෆයිනෑන්ස් මාකටිං හියුමන් රිසෝස් කියලා මූලික හතරක්. ඒ හතරම කස්ටමර් සෙන්ට්‍රික් වෙන්න ඕන. දැන් බලන්න ගනුදෙනුකරු බැංකු ගනුදෙනුකරු සහ එහෙම නැත්නම් මුල්‍ය ගනුදෙනුකරු සහ අනිකුත් ගනුදෙනුකරුවන් අතර වෙනස. දීර්ඝකාලීන සම්බන්ධතාවය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකු කරුවෙක් එක්කලා මුල්‍ය ආයතනයක් එක්කලා තමන්ගේ ජීවිත කාලය පුරාම ගනුදෙනුකරු සම්බන්ධතාවය පවත්වනවා. අපි වෙනම වෙන කොමෝඩිටි එකක් සබන් කැල්ලක් ගන්නවොත් ඒක ගෑවා දවස් 2යි 3යි ඒක ගෙවිලා ඉවරුණා. ඒක හරිය නැත්නම් වීසි කරා. එතනින් ඉවරයි සම්බන්ධනේ. ඒතර යන්නේ වෙන එකකට. නමුත් බැංකුවරුත් එක්කලා එහෙම බෑ. තැන්පත්වත් දැම්මත් අවුරුදු 5කට අපි තුමු අවුරුදු 5කට ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ඒතර අවුරුදු 5ක් යනකම් බැංකු කරුවයි ගනුදෙනුකරුවයි අතර සම්බන්ධය තියෙනවා. අවුරුදු 25කට ගෙවන්න ණයක් ගන්නවා. මේකේ බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන දීර්ඝකාලීන මුල්‍ය උපකරණ බොහෝ විට තම ගනුදෙනුකරන්ට හඳුන්වා දෙයි. වසර 5කින් කල්පෙරණ ස්ථාවර තැන්පත්. වසර 10කින් ගෙවාන කල යුතු ගෙව අවසන් කළ යුතු නිවාස ණය. අර තියෙන ලොං ටර්ම් රිලේෂන්ෂිප් එකක්. මෙම අවස්ථාවලදී මුල්‍ය ආයතන තම ගනුදෙනුකරු සමග දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වන්න ඕන. right? එසේම මුල්‍ය නිමැවුම් සේවාවක් ලෙස ගනුදෙනුකරු වෙත පිරිනමයි සර්විස් ඩිලිවරි. අර මම අර ඉස්සෙල්ලා කියපු කාරණා. අමතර P3 තමයි මෙතනදී වැදගත් වන්නේ. එතනනොත් people කියන ෆැක්ටර් එක තමයි මූලිකවම වැදගත් වෙන්නේ ගුණාත්මක සේවාවක් පිරිනමන. මොකද හේතුව සේවාවන් වලදී ඇහැට දකින්න අතට අල්ලන්න පුළුවන් භෞතික දෙයක් නැති නිසා සේවාවන් වලදී ගුණාත්මක භාවය සේවාවක දකින්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. එහෙනම් බැංකුවේ කවුන්ටරේදී හරිද? දැන් කවුරු හරි හිතනවා නම් කවුන්ටරේ වැඩ කරන කෙනෙක් මම මේ පොඩි ජොබ් එකක් බැංකුවේ කරන්න කියලා නෑ. ඒක වැරදි. බැංකුවේ කවුන්ටරේ ඉන්න නිලධාරියා එලා වෙන්න පුළුවන් කවුරු හරි
එයා තමයි බැංකුවේ ඇම්බැසඩර් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට මූලිකම හේතුන නිලධාරයා. එයාගේ මූුණේ ස්වභාවය අනුව හරි මූුණ ලස්සට පිපිච්ච හිනාවෙලා ඉන්න මලක් වගේ පිපිච්ච මලක් වගේ නම් හිනා වෙලා අන්න ගණදන කරුට කාන්ට ආකර්ශණය වෙනවා. අර මූුණ නිකං කරත්තට හොච්ච කජුලෙල්ලක් වගේ මූුණ ඇද කරගෙන ගණදන කරන සේවාව සැපනතින් ඒ ගණදන කරු දකින්න ඒ සේවාවේ ගුණාත්මක භාවයක් ප්‍රසන්න සිනහමුසු මූනකින් සේවාවල බාධනනම් ලාවෙන ඒවා ඇවිල්ලා ද ඒක උගන්න පුළන් දෙයක් නෙමේන කොහෙන් හරි මිලදී ගන්නත් බෑ එක තමන් තුළ වර්ධනය කරගන්න ඕන ඒ human qualities ඒවා human qualities එනම් මේ people factor එක තමයි සේවාව පිරිනැමීමේදී ගුණාත්මක භාවය තීරණය කරන මූලිකම සාධකය වෙන්නේ එහෙනම් ගණදනකරු බැංකුවට එනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ කවුන්ට්‍රේ ඉන්න සේවකයා ගණදනකරුව හම්බ වෙන සේවකයා සමට එයා ඉතිරි කිරීම නිලධාරිය වෙන්න පුළුවන් ණය නිලධාරිය වෙන්න පුළුවන් කළමනාකරු වෙන්න පුළුවන් හැබැයි ගොඩක් ගණදනකරුවන්ට හම්බ වෙන්නේ කවුන්ට්‍රේ සේවකයා තමයි ෆස්ට් කන්ටැක්ට් පොයින්ට් එක විදියට නේ ෆස්ට් කන්ටැක්ට් පොයින්ට් එක විදියට එහෙනම් ඊතරදී ඊටාම ඉහළ මට්ටමක පිළිගැනීම ආචාරශීලී බවක් නේ වැඩිවල් තියෙනවා දැන් මුල්‍ය සාක්ෂරතාවය දැන් මුල්‍ය ගණදනකරුවන් සාමාන්‍ය ගණදනකරුවන් වලට වඩා විශේෂයෙන්ම ආයතනික ගණදනකරුවන් ආයතනික ගණදනකරුවන් ෆයිනෑන්ෂල් ලිටරසි එක වැඩි කෝපරේට් කස්ටමර්ස්ලා සාමාන්‍ය ගම්වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට මේ මුල්‍ය සාක්ෂරතාවය අඩු වුණත් ගොඩක් ලාභ දැන් බැංකුවට ගොඩාක් ලාභ තියෙන්නේ කෝපරේට් කස්ටමර්ස්ලාගෙන් නම් රයිට් ප්‍රොෆිටබල් කස්ටමර්ස්ලා ඒගොල්ලෝ නම් ඒගොල්ලන්ට ඒ මුල්‍ය සාක්ෂරතාවය වැඩි ඉහළ මට්ටමක මුල්‍ය සාක්ෂරතාවය එනම් සාමාන්‍ය පාරිභෝගිකයෙක් භාණ්ඩයක් පරිභෝජනයකට එහි උපයෝගීතාවය යුටිලිටි දැන් වතුර ටික බීගෙන යනකොට ඒක ඇති වෙනවානේ වතුර හොඳට තිබහනකොට වතුර බොන්න ඕනට බීගෙන යනකොට ඒක ඇති වෙනවා ඒකට තමයි යුටිලිටි කියන්නේ නැති වෙනකොට භාණ්ඩය භාවිතා කිරීමට නොහැකි ලෙස යල්පන ගිය විට ආයු කාලය අවසන් වෙයි එක්ක යුටිලිටි ඉවර වුණාම එක්කම නැත්නම් යල්පන ගියාම මේ මුල්‍ය උපකරණයක ඒ වර්තමාන තත්ත්වයට වඩා වැඩි වර්ධිත තත්ත්වයක් කාලය අවසන් වීමත් සමග ලැබෙන අතර නැවත ආයෝජනය කිරීමට හෝ ඉන් වැඩි වටිනාකමක් ජනිත කිරීමට හැකි වේ. එතකොට මුල්‍ය නිමැවුමක එහෙම නෙමෙයි මුල්‍ය නිමැවුම කාලයක් සමග අගය වැඩි වෙනවා. නේ? භාණ්ඩයක කාලයක් සමග ඩිප්‍රිසියේෂන් එකක්. ක්ෂය වීමක් තිබ්බට මුල්‍ය නිමැවුමක් ක්ෂය වෙන්නේ නැහැ. මුල්‍ය නිමැවුම අගය වැඩි වෙනවා. වෙයි මුල්‍ය ගණනකරුවේ තම ආයෝජනයේ තැන්පත් වූ වෙනත් මුල්‍ය උපකරණයක් පිළිබඳව පුරෝකථනය ෆෝකාස්ට් කරනවා. ඒ වගේම ස්පෙකියුලේට් කරනවා. හරි මම මෙතන දැම්මොත් තමයි මට ලාභ තියෙන්නේ. මම මෙතනින් ආන කළා මෙතන දැම්මොත්. එහෙනම් ඒගොල්ලන්ට විශාල මට්ටමක සාපේක්ෂව විශාල මට්ටමක මුල්‍ය සාක්ෂරතාවයක් තියෙනවා කියන දැනුම්වත් භාවයක් තියෙනවා. එහෙනම් සාමාන්‍ය ගැමියෙක් හසුරන ආකාරයට ඒ වගේ ගණනකරුවෙක් හසුරවන්න බෑ ඕගොල්ලන්ට. ඒ වගේම මේගොල්ලෝ විශේෂයෙන්ම කෝපරේට් කස්ටමර්ස්ලා හයි ඩිග්‍රී ඔෆ් නෙට්වර්කින් ඒගොල්ලන්ට විවිධ පාර්ශ්වයක සම්බන්ධකම් තියෙනවා ඒ හරහා දැනුම එනවා තොරතුරු එනවා ඊළඟට ඒගොල්ලෝ ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන අය බිස්නස් කරගෙන යන අය එතකොට ඒගොල්ලන්ට ඉහළ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් තියෙනවා ෆෝකස් එකක් තියෙනවා ලාභය පිළිබඳ හැඟීමක් තියෙනවා එතකොට ඒ සම්පත් ආයෝජනය හරි ඇසට් ඩිප්ලොයිමන්ට් එහෙම තමයි තමන්ගේ ආයතනයේ තියෙන සම්පත් කොහටද භාවිතා කරන්න ඕන කොතෙන්ටද යොදන්න ඕන මොනවද අයින් කරන්න ඕන මේ වගේ දේවල් පිළිබඳ ලොකු දැනුමක් තියෙනවා ඒ වගේම මේගොල්ලෝ කාර්යක්ෂමතාවය ඵලදායීතාවය ගුණාත්මක භාවය පිළිබඳ හැඟීමක් තියෙන දැන් තමන් ආයතනය නිෂ්පාදනය කරනවා නම් ඒකේ ක්වොලිටි එක සම්බන්ධයෙන් ප්‍රොඩක්ටිවිටි එක සම්බන්ධයෙන් එෆිෂන්සි සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා ඒකට මුල්‍ය ආයතන වලිනුත් ඒ දේ තමයි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ සෙන්සිටිව් එන්වයරන්මන්ට් හරි පරිසර සාධක මත කොහොමද තමන්ගේ නිෂ්පාදන දැන් කොවිඩ්-19 මේ තත්ත්වය යටතේ කොහොමද නිෂ්පාදන කරගෙන යන්නේ. ඒකට සමහර දැන් මම දැක්කා පහුගිය මාස 4 මේ තත්ත්වය යටතේ වුණත් අපේ අපනයන ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා නේ. මොකද හේතුව අර ඉන්දියාවේ ගැටලුව නිසා අපිට ලොකු ඇණවුම් තොගයක් ආවා ඇඟලුම් කර්මාන්තේ. එහෙනම් ඔන්න පරිසරය පිළිබඳ සංවේදී වුණාම නිෂ්පාදකයා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න ඕන. හරි? අවශ්‍ය කටයුතු කරන්න ඕන.
ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් කරුණු තියෙනවා. ඒතකොට ඒ කරුණු මත කරුණු මත පරිසරයේ තියෙන කරුණු මත ඉතාම ඉහළ මට්ටමක සංවේදී භාවයක් මේ ගනුදෙනු කරුණු තියෙනවා. ඒ වගේ තමයි පරිසරයේ මූල්‍ය ගනුදෙනු වල ස්වභාවය අනුව. පහුගිය දවසක තිබුණා කොටස් වලේ එක්තරා කම්පැනි එක මූල්‍ය සමාගමක කොටස් මිල ඉතාම ඉහළ ගිහිල්ලා තියෙනවා. අනපේක්ෂිත මට්ටම. ඒතර ඔන්න ඒ සම්බන්ධයෙන් ඒවයි ආයෝජනය කළ තියෙන යම් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ හරි සැලකිලිමත්. ඒතකොට ටක් ගාලා ඒ වගේ වෙලාවට ඉදිරියේදීත් වැඩි වෙයි කියලා අපේක්ෂා කරනවා නම් තියන් ඉන්නවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? වැඩි වෙච්ච වෙලාවදී ටක් ගාලා විකුණලා දානවා. ඒකෙන් ලොකු ලාභයක් වෙනවා. ඒ වගේ ගොඩක් පරිසර තත්ත්වයන් පිළිබඳ මේගොල්ලෝ සංවේදී. මේ උදාහරණ විදිහට කියනවා රන් මිල පහළ වැටීම, යුරෝපීය මූල්‍ය අර්බුදය, ස්වාභාවික විපාක. දැන් GSP+ සම්බන්ධයෙන් යම් ගැටලුවක් මේ වෙලාවේ තියෙනවා. හරි. ඒක කොයි මට්ටමට කොයි පැත්තට හැරෙයිද කියන එක පිළිබඳව ඔන්න දැන් GSP+ සහනය ලබා ගන්න නිෂ්පාදකයෝ විශේෂයෙන්ම ඇග්‍රෝ නිෂ්පාදකයෝ අවබෝධයෙන් ඉන්න ඕන. ඒත් එහෙම නැති වුණොත් ඒකෙන් වෙච්ච වාසියත් එක්කලා කරපු තරඟය නෙමෙයි ඒක නැති වුණොත් තියෙන තරඟය. ඊට වඩා වෙනස්. ඊට වඩා වැඩි. ඒකට කොහොමද කෝප් කරන්නේ? ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ඒ නිසා මූල්‍ය ගණන් කරවන්න ඉහළ මට්ටමේ සංවේදීභාවයක් මූල්‍ය වෙළඳපොළ මෙන්ම ඒට බලපාන වෙනත් සාධක පිළිබඳව තියෙනවා. අද දැන් බලමු ඔය කිව්වේ මේ මූල්‍ය පරිසරයේ බැංකු පරිසරයේ මූල්‍ය ආයතනවල ස්වභාවයත් මේ මූල්‍ය ආයතනවල ක්‍රියාත්මක වන පරිසරයේ ස්වභාවයත් ඒකට සම්බන්ධ වෙන ගනුදෙනුකරුවන්ගේ ස්වභාවයත් සහ විශේෂයෙන්ම ඒ ආයතනවල සේවය කරන සේවකයන්ගේ ස්වභාවයත් කෙසේ විය යුතුද යන්න පිළිබඳව. මේ කියන්නේ සාමාන්‍ය කන්ඩිෂන්ස් යටතේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ. දැන් මේ දවස්වල තියෙන තත්ත්ව මේ COVID-19 නිසා ආර්ථික කටයුතු අඩපණ වෙලා ඒවා මේ වෙලා තියෙන තත්ත්ව විශේෂිත තත්ත්වයක්. ඒකට මේ කියපු කතා කරපු කාරණා 100%ක්ම හරි නොයන්න පුළුවන්. ඒක විශේෂිත තත්ත්වයක්. ඒතර අපිට මේ විශේෂිත තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ විදිහට අරගෙන සාකච්ඡා කරන්න බෑ. අපි කතා කරන්නේ බැංකු සම්බන්ධයෙන් වන ආර්ථිකය සම්බන්ධයෙන් වන සාමාන්‍ය තත්ත්වය. මේක කවදා හරි back to normal නේ. සාමාන්‍ය තත්ත්වයට පත් වුණොත් එහෙම නැවත මේ අපි කතා කරන දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි? එහෙමනම් අපි බලමු මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කලා දැන් මම කිව්ව විදිහට බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන සපයන්නේ සේවාවක්. ඒක අපිට ස්පර්ශ කරන්න බෑ ඉන්ටැන්ජිබල්. හරි? ඒ සේවාවක ගුණාත්මක භාවය දකින්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. ඒ සේවාව පිරිනමන්න අනිවාර්යයෙන්ම සේවාව ලබා දෙන පුද්ගලයෙක් ඉන්න ඕන. people factor එක. ඒ කියන්නේ මූල්‍ය ආයතන වල සේවකයා. එයාගේ ගුණාංග මත හරි එයාගේ මානව ගුණාංග විශේෂයෙන් එයා කොච්චර කරුණාවන්තද එයා කොච්චර උදව් කරන සුළුද එයා කොච්චර ප්‍රසන්නද ප්‍රියමනාපද ඒ වගේ කරුණු මත මේ සේවාවේ ගුණාත්මක භාවය රඳා පවතිනවා. අනිත් එක තමයි මතක තියාගන්න භෞතික භාණ්ඩයකට වගේ ලොකු ප්‍රොඩක්ට් ඩිෆරන්සියේෂන් එකක්. මේ භාණ්ඩවල විශේෂයක් එහෙම නැත්නම් විවිධාංගීකරණයක් මුල්‍ය නිමැවුම් වල නැහැ. හරි? දැන් Apple ෆෝන් එක ගත්තොත් අනිකුත් Samsung ෆෝන් එකක් ගත්තොත් ඒවයේ තියෙනවා ලොකු වෙනසක්. ඒ වෙනස මත තමයි මිල තීරණය වෙන්නේ. නේ? ඒවට අපි කියනවා භාණ්ඩවල විවිධාංගීකරණය එහෙම නැත්නම් විශේෂීකරණය කියලා. සමාජලාට පේටන්ට් එකකින් ඒ විශේෂීකරණය යම් කාලයක් තිස්සේ අරගෙන තියෙනතර ඒකට එන්නේ නැහැ කිසිම තරඟකාරයෙක්. පේටන්ට් එකක් තිබුණා. ඒ භාණ්ඩ නිපදවන්න බෑ වෙන කෙනෙක්ට. ඒකට තරඟයක් නැහැ. ඒක භාණ්ඩයක් විතරයි තියෙන්නේ. හරි. ඒ අනුව මිල ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මිල සහ ගුණාත්මක භාවය අතර තියෙන්නේ එකිනෙකට සමානුපාතික නැත්නම් අනුලෝම සම්බන්ධයක්. හරි. අපිට සේවාවක එහෙම අපිට දකින්න බෑ. භෞතික භාණ්ඩයක් වගේ ඩිෆරන්ෂিয়েට් කරන්න බෑ. දැන් ගත්තොත්
ඕනෑම බැංකු 10ක් අරගෙන මේ බැංකු 10 සාමාන්‍ය ඉතිරි කිරීම ගිණුමක් එහෙම නැත්නම් ළමා ඉතිරි කිරීමේ ගිණුමක් වැඩිහිටි ඉතිරි කිරීමේ ගිණුමක් ගත්තොත් එහෙම ආසන්න වශයෙන් මේ ප්‍රොඩක්ට්ස් 10ම එකම විදිහේ ආසන්න සමාන පොලියක් ගෙවන්නේ එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ එකම හරිද එතකොට ඒ නිසා අපිට දකින්න බෑ එහෙම විශේෂීකරණයක් ඒ නිමැවුම් වල ඒ නිසා ඒක පාවිච්චි කරලා භාණ්ඩ අලෙවි කරන්න බෑ ප්‍රොඩක්ට් ඩිෆරන්සියේෂන් එක පාවිච්චි කරලා සේවාවන් අලෙවි කරන්න බෑ එහෙනම් පාවිච්චි කරන්න පුළුවන් එකම දේ තමයි ඩිලිවරි ඩිෆරන්සියේෂන් ඩිලිවරි එක ඩිෆරන්සියේට් කරන්න නම් ඩිලිවර් කරන පුද්ගලයාගේ සුවිශේෂී භාවයක් තියෙන්න ඕන පුද්ගලයාගෙන් පුද්ගලයාට එකම බැංකුවේ වුණත් කවුන්ටර් පහක් වැඩ කරනකොට එක කවුන්ටර් එක එක්කෙනෙක් ඇයුම් ඇර නිදිමතේ කරනවා තව කවුන්ටර් එක එක්කෙනෙක් තාම ප්‍රබෝධයෙන් අනුදන කරුවන් සමග හිනා වෙලා කතා කරලා සමහරට වචන අධ්‍යයක් එහෙම කරනවානේ දැකලා තියෙන තරම් අන්න එතන තියෙනවා පැහැදිලි ඩිලිවරි ඩිෆරන්සියේෂන්. ඒතර එතන ඉන්න ඉස්සරහින් ගණන්දනකරු දකිනවා හරි මට ඉතා විශේෂ සේවාවක් ගුණාත්මක සේවාවක් මේ සේවකයාගෙන් ලැබෙනවා. එතකොට අර වගේ ගණන්දනකරුවෙක් අර හොඳට සේවාව සපයන්නේ නැති එක්කෙනා ඉස්සරහදී එයා සතුටු වෙන්නේ නැහැ. ඒතර ඒක ඩිලිවරි ඩිෆරන්සියේෂන් එකකින් තමයි සේවාව. ඒතර ඩිලිවරි ඩිෆරන්සියේෂන් එකට මූලිකවම බලපාන්නේ. මූලිකවම හේතු වෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි බැංකු සේවකයන් මුල්‍ය ආයතනවල සේවකයන් වන ඔබ සහ මම මිසක් වෙන කවුරුත් නෙමෙයි. පැහැදිලිද? ඒක එන්නේ අපේ ගොඩක් වෙලාවට මානව ගුණාංග මානව සම්පත් කළමනාකරණය මගින් ඇති කරපු අභිප්‍රේරණ ක්‍රියාවලිය තුල තමයි. හරි. ඔය ටික ඔළුවේ තියාගෙන ඊළඟට අපි යමු බැංකුවක ඉන්න විවිධ ගණදෙනුකරුවන් වර්ග මොනවාද කියන එක. බැංකු සහ මුල්‍ය ආයතන විවිධ මුල්‍ය නිමැවුම් වෙළඳපළට ඉදිරිපත් කරයි. මෙම නිමැවුම් බැංකුවල අරමුදල් පාදක ආදායම මෙන්ම කොමිස් ආදායම යන මූලික ආදායම් ඉපැයීම අරමුණු කොට වෙළඳපළට හඳුන්වා දී ඇති. මම අර ඉස්සෙල්ලා කියපු ඉක්වේෂන් එක. මේ ආදායම අපිට ලැබෙනවා ෆන්ඩ් බේස් නැත්නම් අරමුදල් පාදක ඒවා මූලිකම ණය අනික ෆී බේස් වාස්තු පාදක අනෙක් සේවාවලින් ලැබෙන ආදායම. හරි. ෆීස් කියන්නේ ඔය LC හරියම ආය කරන ඒවා, චෙක් පතක් ඩිස්කවුන්ට් කරාම ආය කරන ඒවා. හරි. දැන් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරාම බැංකුව ආය කරනවා යම් මුදලක්. ඉන්ටර්නෙට් බැංකින් හරහා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනකොට බැංකුවකින් වෙනත් බැංකුවකට රුපියල් 50ක් ආය කරනවා SEFT එකනේ. ඊළඟට ATM එකකින් සල්ලි ගන්නකොට යම් ගාස්තුවක් ආය කරනවා. අන්න ඒ වගේ ගාස්තු තමයි ෆී එක. ඒතර මං ඉස්සෙල්ලා කිව්වා වගේම බොහෝ බැංකුවල මේ ආදායමේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ගාස්තු පාදක ආදායම් නෙමෙයි අරමුදල් පාදක ආදායම්. එහෙම නැත්නම් ණය තමයි වැඩි. ණය පොලි ආදායම තමයි. ඒතර ඒක අරමුදල් පාදක කියන්නේ ඇයි? ණය ලබා දෙන්න නම් තැන්පතු තියෙන්න ඕන. දැන් මාර ඉස්සෙල්ලා බැලන්ස් ෂීට් එක පෙන්නනෝනේ. ඒ බැලන්ස් ෂීට් එකේ බොට පෙන්නේ දැන් ඔමේගා අර ඉස්සෙල්ලා ලියපු ඉක්වේෂන් එක i සමානයි fc ධන oc ධන p ධන m. ඒකේ i කියන්නේ ආදායම මූලික කොටස් දෙකයි. එකක් තමයි ෆන්ඩ් බේස් අරමුදල් පාදක ආදායම අනික
පේනවද? එතකොට I කියන්නේ ආදායම මූලික කොටස් දෙකයි. අරමුදල් පාදක fund base, ගාස්තු පාදක fee base. හරි. අරමුදල් පාදක ඒවා කියන්නේ ණය පොලී ආදායම, ගාස්තු පාදක කියන්නේ වෙනත් අය කරන ගාස්තු මත ලැබෙන ආදායම. මේකට අරමුදල් පාදක කියන්නේ අනිවාර්යයෙන්ම ණය ලබා දෙන්න නම් මොනවද තියෙන්න ඕන? තැන්පතු තියෙන්න ඕන. ණය ලබා දෙන්න නම් තැන්පතු තියෙන්න ඕන. හරි. දැන් අර බැලන්ස් ෂීට් එක මම ඉස්සෙල්ලා පෙන්නුවේ බැංකුවක. වම් පැත්තේ වැඩිම තියෙන්නේ තැන්පතු. එහෙම තැන්පතු නැත්තම් අනිත් පැත්තේ දකුණු පැත්තේ ණය දෙන්න බෑ. හරි. එහෙම නැත්තම් තැන්පතු නැත්තම් කැපිටල් එක ගේනවා. අයිතිකරු ඒ ප්‍රමාණය දාන්න ඕන. එහෙනම් එක්කෝ අයිතිකරු තමන්ගේ ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන ණය දෙන්න. එහෙම නැත්තම් තැන්පත් වැඩි කරන්න ඕන ණය දෙන්න. තැන්පත් වැඩි කරනවා කියන්නේ ණය දෙන්න. තැන්පත් කරුවන් වැඩියෙන් එනවා මේ ක්‍රියාදාමයට. ඒතර ඔවුන් අවදානමකට ලක් වෙනවා හේතුව ලබා දෙන ණය අය උනේ නැත්තම්. හරි. අපි කතා කරේ පොලී ආදායම ලබා දෙන සරල ඉතුරුම් ගිණුමකට සිට වැඩි ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙන කොටස් වෙළඳපොළ දක්වාද බැංකුවට පොලී ඒකට දැන් ගනුදෙනුකරුට පොලී ආදායම දෙනවා අර ෆයිනෑන්ෂල් කොස්ට් එක බැංකුවට කොස්ට් එකක් වුණාට ගනුදෙනුකරුට ඒක ආදායමක් නේ ෆයිනෑන්ෂල් කොස්ට් එක කියන්නේ තැන්පත් සඳහා ගෙවන පොලිය ඒක බැංකුවට වියදමක් ගනුදෙනුකරුට ආදායමක් මේක ගනුදෙනුකරුට වියදමක් බැංකුවට ආදායමක් බැංකුවට පොලී ආදායමක් ලැබෙන ණය නිමැවක සිට ගාස්තු පාදක ආදායම උපදවන මුදල් හුවමාරු උපදේශක සේවා සුරක්ෂිතාගාර සේවා වැනි පුළුල් පරාසයක ව්‍යාප්තව ඇත මේ තියෙන්නේ සමාජයේ මේ අරමුදල් දැන් මේ බැංකු සහ මුල්‍ය පද්ධතිය කරන්නේ අරමුදල් හුවමාරු කරමින් තැන්පත් කරුවන්ගෙන් තැන්පතු ලෙස අරමුදල් ලබා ගන්නවා ඒ අරමුදල් නැවත ලබා දෙනවා ගනුදෙනුකරුවන්ට ණයකරුවන්ට ණය ලෙස. එතකොට අරමුදල් හුවමාරුවක් තමයි යන්නේ. එතකොට ආර්ථිකය සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න නම් රටක් තුල මේ අරමුදල් ගලා යාම සිද්ධ වෙන්න ඕනේ. දැන් ආර්ථිකයක මූලික සාධක හතරක් තියෙනවා. කැපිටල්, ලෑන්ඩ්, කැපිටල් නේ entrepreneurship ඒ විදිහට කියලා labor land labor capital entrepreneurship කියලා අර මූලික ආර්ථික සාධක හතරක් තියෙනවානේ ඒකේ capital කියන එක ප්‍රාග්ධනය කියන එක මේකේ තුල ගලාගෙන යන්න ඕන ආර්ථිකයක් සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න නම්. ඒතර මේ තියෙන්නේ ආර්ථිකය තුල මේ අරමුදල් ගලාගෙන යන ආකාරය. මේ සේවර්ස්ලා මේ වම් පැත්තේ ඉන්නේ සේවර්ස්ලා. ඒතකොට සේවර්ස්ලා කියන්නේ කවුද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සේවර්ස්ලා කියන්නේ savings සමානයි I minus P. එතකොට මේ savings තමයි යම් පුද්ගලයෙක්ගේ ඉතුරුම් ඔය යම් ආයතනයක ඉතුරුම් කියන්නේ තමන්ගේ ආදායමෙන් වියදම් අඩු වුණායින් පස්සේ ඉතුරු වෙන එක තමයි ඉතුරුම් කියන්නේ. ඒක කුටුම්බයක. ඒ කියන්නේ ගෙදරක ආදායමෙන් ගෙදර වියදම් අඩු වුණාම ඉතුරු වෙන එක වෙන්න පුළුවන්. ව්‍යාපාරක ආදායමෙන් ව්‍යාපාරක වියදම් අඩු වුණාම ඉතුරු වෙන්න පුළුවන්. සමාගමක ආදායමෙන් සමාගමේ වියදම් අඩු වුණාම ඉතුරු වෙන්න දෙක වෙන්න පුළුවන්. රජයක ආදායමෙන් රජයේ වියදම් අඩු වුණාම ඉතුරු වෙන එක වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් සේවින්ස්. ඒ සේවින්ස් මූලිකම කුටුම්බ එහෙම නැත්නම් හවුස් හෝල්ඩ්ස් විදියට එනවා. ඒ කියන්නේ එක එක ගෙවල් වල පුද්ගලයෝ තමන්ගේ ආදායමෙන් යම් කොටසක් ඉතුරු කර ගන්නවා. ඒතර ඒ ඉතුරුම් ටික අන්න මුල්‍ය පද්ධතියට බැංකු වලට අනිකුත් ආයතන වලට එනවා. මේ තියෙන ෆයිනෑන්ෂල් මාකට් එක හරහා හෝ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස්. මේ ආකාර දෙකට එනවා. බිස්නස් ෆර්ම්ස් ව්‍යාපාරක ආයතන වලත් ඉතුරුම් තියෙනවා. ඒ වගේම රජයේත් ඉතුරුම් තියෙනවා සහ ෆොරිනර්ස්ලා ෆොරින් කරන්සි විදියට රට තුලට අරගෙන එනවා මුදල්. ඒතර ඒවා
එක්ක ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරීස්. ඒකට අපි කියන ඉන්ඩිරෙක්ට් ෆිනන්ස්. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරීස් මුදල් අතරමැදිකරණය සහ මුදල් වෙළඳපොළ අතර වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? මුදල් අතරමැදිකරණයේදී මේ සේවර්ස්ලා මේ වර්ග 4 දන්නේ නැහැ තමන්ගේ මුදල් කොහේද ආයෝජනය වෙලා තියෙන්නේ කියලා. හොඳම මුදල් අතරමැදිකරණයට හොඳම උදාහරණ තමයි වාණිජ්‍ය බැංකුව. හරි? වාණිජ්‍ය බැංකුව තැන්පත් විදියට ඩිපොසිට් විදියට මේ වම් පැත්තේ ඉන්න 4 දෙනාගෙන් ෆන්ඩ්ස් ගන්නවා සේවිංස් විදියට. ඊතරුම් විදියට. ඒවා බැංකුව ඇතුලේ එක්කෝ ජංගම ගිණුම් වල එක්කෝ ඉතිරි කිරීමේ ගිණුම් වල එක්කෝ ස්ථාවර තැන්පත් වල ආයෝජනය වෙනවා. එයා දන්නේ මේ පැත්තේ ඉන්න සේවර් මම කියනකො ඒ කියන පුද්ගලයා තමන්ගේ ලක්ෂ 10ක තැන්පතුවක් තියෙනවා නම් එයා දන්නේ නැහැ මේ පැත්තෙන් මේගොල්ලෝ බැංකුව තමන්ගේ තියෙන ඒ අරමුදල් තැන්පතු විදිහට ගන්න ඒවා ණය විදිහට ලබා දෙනවා. ආයේ අනිත් පැත්තෙන් ව්‍යාපාරික ආයතන වලට, රජයට, ගෘහ ඒකක වලට දැන් කවුරු හරි කෙනෙක් උකස් ණයක් ගත්තොත් ඒක මේ ගෘහ ඒකකකට දෙන ණයක් නේ. සහ විදේශිකයන්ට ණය ලබා දෙනවා. මේ පැත්තේ ඉන්න සේවර් දන්නේ නැහැ තමන්ගේ තැන්පතුව කොතනද ආයෝජන වෙලා තියෙන කියලා. එතන මෙතනදී මේ සේවිංස් වලින් මේ මුල්‍ය ආයතන වල ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරීස් වල මුල්‍ය අතරමැදි කරුවන්ගේ පූල් එකක් හැදිලා ඒ පූල් එකෙන් තමයි ණය දෙන්නේ. ඒක තමයි මුල්‍ය අතරමැදිකරණයේ වෙනස. එතන මේ මුල්‍ය අතරමැදිකරණයට බැංකු පද්ධතිය ඊළඟට මුල්‍ය සමාගම් කල්බදු සමාගම් සහ ප්‍රාථමික ගැනුම් කරුවන් කියන ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බලපත්‍ර සහිත සමාගම් වර්ග කීපයක් තියෙනවා බැංකුව ඇතුළුව. ඒවා අයිති වෙනවා මේ මුල්‍ය අතරමැදි කරුවන් විදියට. හේතුව මේගොල්ලෝ තැන්පතු විදියට එකතු කරන ඒවා Tamanට කැමති විදියට ආයෝජනය කරනවා මෙන්න මේ සෙක්ටර්ස් වල. අනිත් පැත්තෙන් මේ ඉතුරුම් කරුවන් එහෙම නැත්නම් මේ අතිරික්ත අර මුදල් තියන අය වම් පැත්තේ ඉන්න කහපාට ගොඩේ ඉන්න අය මුල්‍ය වෙළඳපළ තුල තියෙන විවිධ මුල්‍ය ආයතන හරහා දැන් අපි ගත්තොත් මුල්‍ය වෙළඳපළ තුල තියෙනවා ෂෙයා මාකට් එක නේ කොටස් වෙළඳපොළ. ඒතර කොටස් වෙළඳපොළ තුල තියෙන විවිධ සමාගම් තමන්ගේ ප්‍රාග්ධනය හොයාගන්න කොටස් විකුණනවා කොටස් වෙළඳපොළ. ඒතර මේ වම් පැත්තේ කහපාට කට්ටියගෙන් කවුරු හරි කෙනෙක් යම්කිසි සමාගමක් කොටස් මිලදී ගන්නවා. ඒතර මේ පැත්තේ ඒ සමාගම් ටික තියෙනවා ඒගොල්ලන්ට මුදල් යනවා. ඒතර මම දන්නවා මම කොයි සමාගමේ කොටස්ද මිලදී ගත්තේ කියලා. ඒතර මම ඒකේ සමාගමේ අයිතිකාරයෙක් වෙනවා කොටස් මිලදී ගැනීම තුලින්. කියන්නේ මම පැහැදිලිවම දන්නවා ආයෝජනය කරේ කොහේද කියලා. ඒතර මේක මගේ වගකීමක්. මගේ ඍජු වගකීමක් මං කොහේද ආයෝජනය කරේ. ඒතර ඒකෙන් ලාභයක් ආවත් පාඩුවක් ආවත් ඒක මං දරා ගන්න ඕන. ඒක මං දරා ගන්න ඕන නේ. නමුත් මුල්‍ය අතරමැදිකරණයේදී බලන්න මම දන්නේ නැහැ මම කොහේද ආයෝජනය කරන්න කියලා. බැංකුව මට කියනවා රයිට් ඔයාට මම 105ක වාර්ෂික පොලියක් නැත්නම් 110ක වාර්ෂික පොලියක් ගෙවනවා. ඒත් බැංකුව කරන්නේ තැන්පතුවට පොලියක් ගෙවන එක වාර්ෂිකව හෝ එකඟ වෙච්ච කාලෙට. බැංකුව Tamanට කැමති විදියට මම මෙතන බැංකුව කියලා කතා කරන්නේ පහසුවට හොඳේ නැත්නම් මෙතන අනිකුත් ඔය කියන මුල්‍ය ආයතන වර්ගයක් තියෙනවා. බැංකුව Tamanගේ කැමැත්ත අනුව මේ පැත්තේ ආයෝජනය කරලා ආදායමක් කරනවා. ඒතර ඒක තමයි බැංකුවට එන ණය පොලිය ආදායම. ඒතර ඒ ආදායමෙන් තමයි බැංකු Tamanගේ තැන්පත් කරුවන්ට පොලිය ගෙවන්නේ. හරි. එහෙනම් මුදල් අතරමැදිකරණයේදී තැන්පත් කරුවට තියෙන ආදායම මොකද්ද? පොලිය ආදායම. පොලිය ආදායම. හරි. දැන් මේ ෆයිනෑන්ෂල් මාකට් එකේ තව කණ්ඩායමක් ඉන්නවා ට්‍රෙෂරි බිල් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මේ මුල්‍ය වෙළඳපොළ තුල තමයි යන්නේ. එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර දැන් තව සමහර එකක් තියෙනවා අපි ඉස්සරහට ඒක කතා කරනවා මේ මොනවද මේ ණයකර ඩිබෙන්චර්ස් ඒ වගේම වාණිජ පත්‍ර commercial papers. ඒවත් එක එක මුල්‍ය උපකරණ මේ දකුණු පැත්තේ ඉන්න ලා නිල් පාට
කණ්ඩායම තමන්ගේ අවශ්‍ය ප්‍රාර්ථන මේගොල්ලෝ කරන්නේ ව්‍යාපාර කරන්නේ ආර්ථිකය තුළ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න අවශ්‍ය අරමුදල් කැපිටල් එක හොයා ගන්න තමයි මේ කරන්නේ. ඒතර මේ පැත්තේ ඉතිරි කිරීම තියෙනවා. ඒ ඉතිරි කිරීම මුල්‍ය අතරමැදිකරුවන් හරහා හෝ මුල්‍ය වෙළඳපොළ තුර හරහා හෝ මේ ලා නිල් පාට පැත්තට ගලාගෙන යනවා. ඊට පස්සේ දැන් මේවයි වැඩ කරන අයනේ මෙතන ඉන්නේ නේ. දැන් මේ බිස්නස් ෆර්ම්ස් වල වැඩ කරන අය මෙතන ඉන්නේ. මෙන්න මේගොල්ලෝම තමයි මේ පැත්තේ ඉන්නේ. ඒක මේගොල්ලෝ අතේ ඉතුරු වෙනවා මේවයින් අරගන්නවා මෙතනින් ඉතුරු වෙනවා ඒක චක්‍රීයව යනවා. අරමුදල් සංසරණය චක්‍රීයව සිද්ධ වෙනවා. චක්‍රීයව සිද්ධ වෙනවා. මේ පැත්තේ ඉන්න අය මුදල් වෙළඳපොළ හරහා කරොත් එහෙම දන්නවා කොහේද ආයෝජනය කර කියලා. ඒ නිසා තමයි අපි ඒකට කියන්නේ ඩිරෙක්ට් ෆිනෑන්ස් කියලා. ඒතර මේක ඉන්ඩිරෙක්ට් ෆිනෑන්ස්. මේ ආයතනවල ලැබෙන ඉන්ඩිරෙක්ට් ෆිනෑන්ස්. දැන් මම මෙතන කිව්වා මුල්‍ය වෙළඳපොළේ තව ඉන්නවා බැඳුම් කර. right බොන්ඩ් මාකට් එකේ බොන්ඩ්ස් විකුණනවා. ඒතර බොන්ඩ් එකක් ගත්තොත් ඒක ගවර්න්මන්ට් බොන්ඩ් එකක් වෙන්න පුළුවන් වෙනත් බොන්ඩ් එකක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන්නේ රජයේ බැඳුම් කර එහෙම නැත්නම් භාණ්ඩාකාර බැඳුම් කර. භාණ්ඩාකාර බැඳුම් කරක ස්වභාවය තමයි ඒකේ අගයත් වැඩි වෙනවා. right දැන් අද රුපියල් 100ක බැඳුම් කරයක් රුපියල් 100ට ගන්නත් පුළුවන්. ඉල්ලුම සැපයීම අනුව 100ට අඩුවෙන් ගන්නත් පුළුවන් 100ට වැඩියෙන් ගන්නත් පුළුවන්. ඒතර කල් පෙරෙනකොට මූණට වටිනාකම ලැබෙන්නේ 100 නම් 100 ලැබෙන්නේ මට. ඒ අතරමැද්ද වෙලාවක මට ඕන විදිහකට ඒක විකුණන්න පුළුවන් ද්විතීයික වෙළඳපොලේ. ඒතර ඒකේ ෆේස් වැලියු එකේ මූණත වටිනාකමේ වැඩිවීමක් අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි මම 90ට ගත්ත එකක් මට 100ට විකුණන්න පුළුවන් නම් හෙට ඒතර මට එතන කැපිටල් ගේයින් එකක්. right මූණත වටිනාකම වැඩි වීම නිසා ලැබෙන අමතර ආදායමක් කැපිටල් ගේන් එකක් තියෙනවා රුපියල් 10ක. ඊට අමතරව ඒකේ තියෙනවා පොලිය. right භාණ්ඩාකාර බැඳුම් කරයකට පොලිය අනුපාතිකයක් ගෙවනවා මාස 6කට වතාවක් කූපන් එකක් විදිහට. ඒතර අපි හිතමුකෝ මේ මම දැන් අද භාණ්ඩාකාර බැඳුම් කරයක් ගත්තා රුපියල් 100යි. ඒකට පොලියක් ගෙවනවා රුපියල් 100ට 6යි. නැත්නම් 100ට 5යි. මම මේක තව දවස් 10කින් විකුණන අතරමැද්දේ දවසක මට මේ කූපන් එක කල් පිරෙන. ඒතර මට පුළුවන් කූපන් එක ඉදිරිපත් කරලා ඒ කූපන් එකට අදාළ පොලිය මුදල ලබා ගන්න. මම දවස් 10කට පස්සේ මේ භාණ්ඩාකාර බැඳුම් කරේ විකුණනවා රුපියල් 100ට රුපියල් 90ට ගත්ත එක. එතකොට මට පොලිය ආදායමක් විදියට රුපියල් 6ක් ලැබෙනවා 100ට 6 නම් රුපියල් 100ට. හරි. අනිත් පැත්තෙන් කැපිටල් ගේන් එක විදිහට අගය වැඩි වීම නිසා රුපියල් 10ක් ලැබෙනවා. එහෙනම් මේ මුල්‍ය වෙළඳපොළ තුල තියෙන උපකරණ වලට ඇතැම් විට පොලි ආදායමකුත් කැපිටල් ගේන් එකකුත් ලැබෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ෂෙයාර්ස් ගත්තොත් ෂෙයාර්ස් වල ඉල්ලුම සැපයුම අනුව අගය ඉහළ පහළ යෑමක් කැපිටල් ගේන් එකක් තියෙනවා නේ. ඒකට පොලියක් නැහැ. කැපිටල් ගේන් එකක් තියෙනවා. හැබැයි ඊට අමතරව මේ ෂෙයාර්ස් හරහා මේ පැත්තේ වම් පැත්තේ ඉන්න ලාකා පාටයට මොනවද ගන්න පුළුවන් ඩිවිඩන්ඩ්ස් ලාභාංශ ලැබෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ඒ අදාළ මේ පැත්තේ ඉන්න සමාගම් මේ බිස්නස් ෆර්ම්ස් ලාභ ප්‍රකාශ කරොත් එimhe ලාභාංශ ලැබෙනවා නේ. ඒකේ තවත් විවිධ ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් කොහොම හරි මේ වම් පැත්තේ ඉන්න අය මේ මුල්‍ය වෙළඳපොළ තුල හෝ මුල්‍ය අතරමැදිකරණය තුල අතරමැදිකරුවන් වන විශේෂයෙන්ම බැංකු කරුවන් එක්කලා තමන්ගේ අතිරික්ත අරමුදල් ආයෝජනය කරලා. ඒතර මේ දෙකෙන්ම ආයෝජනය කරන්නේ පොලියක් විදියට හෝ කැපිටල් ගේන් එකක් විදියට ආදායමක් ලබා ගන්නවා. ඒතකොට මේ අතිරික්ත අරමුදල් මේ විදියට එහෙම නැත්නම් අරමුදල් මේ විදියට ආර්ථිකය තුල චක්‍රීයව සංසරණය වෙනවා. ඒ නිසාම ආර්ථිකය ක්‍රියාත්මක වෙනවා. එතකොට අරමුදල් කියන්නේ ෆන්ඩ්ස් කියන්නේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න ලයිව් බ්ලඩ් එක. මිනිස්සුන්ට ජීවයට පැවැත්මට රුධිර සංසරණය වැදගත් වෙනවා වගේම ආර්ථිකයේ පැවැත්මට අරමුදල් සංසරණය වැදගත් වෙනවා. අරමුදල් සංසරණය නැති වෙච්ච වෙලාවක ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. රුධිර සංසරණය නැති වෙච්ච වෙලාවට heart failure එකක් වෙච්ච වෙලාවට මැරෙනවා වගේ. පැහැදිලිද? එතන මේ විදිහට තමයි මේ අරමුදල් සංසරණය වෙන්නේ. එතකොට මේ අරමුදල් සංසරණය වෙන
කරන සම්බන්ධ වෙන විවිධ මුල්‍ය ආයතන වල තියෙනවා. ඒතර මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියට්ස් වල තමයි මූලිකවම ශ්‍රී ලංකා මහා බැංකුවට වග කියන ශ්‍රී ලංකා මහා බැංකුවේ ඍජු අධීක්ෂණයට යටත් වන ආයතන තියෙන්නේ. ඒතර ෆයිනෑන්ෂල් මාකට්ස් වල තියෙන ආයතන හරහා මුල්‍ය අරමුදල් සංසරණය වෙනවා. නමුත් ශ්‍රී ලංකා මහා බැංකුවට ඍජු අධීක්ෂණයක් නැහැ. නමුත් වක්‍ර අධීක්ෂණයක් තියෙනවා. මොකද හේතුව ආර්ථික යහපැවැත්මට ශ්‍රී ලංකා මහා බැංකුව වග කියන්න ඕන නිසා. තැන්පත්කරුවන් ඔන්න එක එක මුල්‍ය ආයතන ගත්තොත් එහෙම අපි තැන්පත්කරුවෝ වැඩියෙන් ඉන්නේ මොනේද? ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් වල. මොකද හේතුව පොලියක් තමයි තැන්පත්කරුවන්ට ලැබෙන්නේ. එහෙනම් තැන්පත්කරුවෝ ඉන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් වල. ආර්ථිකය තුළ සංසරණය වෙන අතිරික්ත මුදල් තැන්පතු ලෙස ඒකරාශී කිරීම මුල්‍ය ආයතනවල යන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් වල මූලික කාර්යයක්. බැංකු සහ වෙනත් බැංකු නොවන මුල්‍ය ආයතන විවිධ ප්‍රතිලාභ සහිත ඉතුරුම් නිමැවුම් වෙළඳපොළට අන්න දැන් ඒගොල්ලෝ මේ අතිරික්ත අරමුදල් ආකර්ෂණය කරගන්න ඩිපොසිට් මොබිලයිස් කරන්න මොනවාද? විවිධ සේවිංස් ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරනවා එක එක බ්‍රෑන්ඩ් නේම්ස් වලින්. බැංකු ගත්තොත් නේ එකම දේ තියෙන්නේ මේක. දැන් ළමා ගිණුම් ගත්තොත් එහෙම බලන්න NSB එකේ තියෙන නම් ටික, මහජන බැංකුවේ තියෙන නම් ටික, ලංකා බැංකුවේ තියෙන, කොමර්ෂල් බැංකුවේ, සම්පත් බැංකුවේ, සේලාන්, HNB එකම දේ තියෙන්නේ විවිධ නම් වලින් ඉදිරිපත් කරනවා ආකර්ෂණය බ්‍රෑන්ඩ් නේම්ස්. ඒ දලදේශීය ඉතිරිකීම්. එතකොට රටක දලදේශීය ග්‍රොස් නැෂනල් සේවිංස් කියන එක රටක ආර්ථික වෘද්ධියේ මත ආර්ථික වර්ධනයේ එක්තරා නිර්ණායකයක් සාර්ව ආර්ථික තත්ත්වයක් තමයි ග්‍රොස් නැෂනල් සේවිංස් කියන එක. ඒක රටක් තුල ඉතුරුම් වැඩි නම් අනිවාර්යයෙන්ම ඒ රටේ ආර්ථිකය ඉහළ මට්ටමක ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න මේ ඒ කියන්නේ වම් පැත්තේ ලා කහ පාට පැත්තේ ලොකු කැපිටල් එකක් තියෙනවා ඉතුරුම් විදියට. ඒගොල්ලෝ එක්කෝ ආදායම් ඉහළයි, වේදම් අඩු, ඒ නිසා ඉතුරුම් ඉහළයි නේ. ඉතුරුම් ගොඩක් තියෙනවා. එහෙනම් මේ ලොකු කැපිටල් එක රට තුල තියෙන කැපිටල් එක මේ හරහා සංසරණය වෙනවා මේ පැත්තේ. දැන් මේ කැපිටල් එක නැති වුණාම මේ රට ඇතුලේ මේ ලා කහ පාට පැත්තේ ප්‍රමාණය පොඩි වුණාම තමයි අන්න මේගොල්ලන්ට සිද්ධ වෙන්නේ විදේශ වලින් ණය ගන්න. හරි. ඒ විදේශ ණයත් මේ ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් ෆයිනෑන්ෂල් මාකට්ස් හරහා හෝ ඍජුවම මේ ආයතන වලට ගන්න පුළුවන්. දැන් රජය එහෙම විදේශ ණය ගන්න ඍජුවනේ. ඒතර විවිධ ව්‍යාපාරික ආයතන සමහර විදේශ සමාගම් වලින් ඍජුව ණය ගන්නවා. අවසර ලබාගෙන මොකද ඒක මේ දේශ මුදල් වෙළඳපොළට බලපෑමක් ඇති වෙනවා. එහෙනම් රටක ආර්ථික සංවර්ධන ප්‍රමාණය තීරණය කරන ප්‍රමුඛ සාධකයක් තමයි ඒ රටේ සියලුම මිනිසුන්ගේ ඉතුරුම් වල අනුපාතය. දැන් ලංකාවේ මතන 28ක් 29ක් වගේ මට්ටමක තියෙන්නේ. ඒක ඉහළ යන්න රටේ ආර්ථික වර්ධනය ඉහළයි. ඒතර ග්‍රොස් නැෂනල් සේවිංස් වැඩි වෙනකොට ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක සාපේක්ෂව වැඩි වෙනවා කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න ජාතික ඉතිරිකීම් රටක ආයෝජන අවස්ථාවට මොකද ඉතිරිකීම් වැඩි වෙනකොට ආයෝජන කරන්න කැපිටල් එක තියෙනවා ව්‍යාපාර කරන්න පුළුවන් නේ. ඒවෙන් ගන්න පුළුවන්. අනිත් එක ඉතිරිකීම් වැඩි වෙනවා කියන්නේ අරමුදල් වැඩි, සේවිංස් වැඩි. එතකොට සේවිංස් වලට ගෙවන පොලිය සප්ලයි එක වැඩි නම් ගෙවන පොලිය අඩුයි. ඒතර සප්ලයි එක වැඩි හින්දා සේවිංස් වලට ගෙවන පොලිය අඩු නිසා අනිත් පැත්තෙන් ණය සඳහා ලබා දෙන පොලිය අනුපාතිකය අඩු වෙන්න පුළුවන්. අර ඉක්සල ඉක්වේෂන් එකට දාලා බලන්න. FC කියන එක අඩු වුණොත් ඊට සාපේක්ෂව I කියන පැත්ත පොලිය අනුපාතකය අඩු කරන්න පුළුවන්. මොකද අන්නේ පොලිය අනුපාතකය අඩු කරොත් තමයි මෙතන ඉන්න ආයෝජකයන්ට එහෙම නැත්නම් ව්‍යාපාර කරන අයට පහසු වෙන්නේ. දැන් 10%ට ණයට අරගෙන කරනවට වඩා ඒගොල්ලන්ට වාසි 5%කට ණයට අරන් කරන එකනේ. එහෙනම් මේ වම් පැත්තේ කහපාට පැත්තේ ඉතිරි කිරීම වැඩි වෙනකොට සප්ලයි එක වැඩි වෙනවා. එතකොට මේ ආයතන වලින් ගෙවන පොලිය මේ අඩු වෙනවා. ඒතර මේ ආයතන අඩු කරන පොලිය අය කරන පොලිය අඩු වෙනවා. ඒ නිසා තමයි සාමාර්ථික රටවල් වල ඉතිරි කිරීම වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ ණය පොලිය අනුපාතික අඩු වෙලා තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන පොලිය අනුපාතික සම්බන්ධ වෙනවා අනිත් පැත්තේ මොනකටද?
රටේ තියෙන උද්දමනයට. එහෙම නැත්නම් රටේ තියෙන උද්දමනය පොලියට සම්බන්ධ වෙනවා. ඒ වගේ ඒවා එකට බැඳිච්ච කරුණු වෙනවා. පොලිය වැඩි වෙනකොට උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙනකොට පොලිය වැඩි වෙනවා. අන්න ඒ වගේ සංසිද්ධියක් තමයි රට තුළ තියෙන්නේ. එතන කොහොම හරි පොලිය වැඩි වෙනවා කියන්නේ තැන්පත් පොලිය හෝ ණය පොලිය වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථික හසුරවන්න වෙන්නේ ටිකක් අපහසුයි. මුල්‍ය ආයතන මෙම ඉතිරි කිරීම විවිධ නිර්ණායක පදනම් කොටගෙන මේ ඔවුන්ට ආවේනික සන්නම් නාම යටතේ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. එතකොට මේ තැන්පතු ලබා ගන්න විවිධ සන්නම් නාම විදියට ඉතිරි කිරීමේ ගිණුම් විදියට ඉදිරිපත් කරනවා. මූලිකව මේවා ඩිමාන්ඩ් ඩිපොසිට්. ඉල්ලුම් තැන්පත්. අපි සිංහලෙන් කියන්නේ කරන්ට් ඇකවුන්ට්ස් කියලා. ජංගම ගිණුම් ඒවා ඩිමාන්ඩ් ඩිපොසිට්. අනිත් එක ඉතිරි කිරීමේ තැන්පත්. සේවිංස් ඩිපොසිට්ස්. අනිත් ඒවා ටයිම් ඩිපොසිට්. එතකොට මේක කාලය අනුව තමයි මේ ඉතිරි කිරීම වර්ග තුන හඳුන්වලා දෙන්නේ ගනුදෙනු කරුවන්ට. බොහෝ මුල්‍ය ආයතන මෙම ගිණුම් වර්ග නැවත මුදල් වර්ග අනුව වෙනස් ජන විද්‍යාත්මක ඩෙමෝග්‍රැෆික් ෆැක්ටර්ස්. එතකොට කාන්තා ගිණුම්, වැඩිහිටි ගිණුම්, ළමා ගිණුම්, තරුණ ගිණුම් නේ. ඒක ඊට පස්සේ විවිධ රැකියාවන් කරන අයට ව්‍යාපාර ගිණුම් ඔය වගේ එක එක විදිහට මේ බැංකු Tamanට කැමති විදිහට මේවා බ්‍රෑන්ඩ් කරනවා. අපි ඒකට කියන බ්‍රෑන්ඩින්. බ්‍රෑන්ඩින්. ඒතකොට මේ නමක් ඇහිච්ච ගමන් දන්නවා මේක මේ බැංකුවේ නිමැවුමක්. ඒතර මේ බැංකුව ස්ථාවර. ඒ නිසා මම මේක තැන්පත් කරනවා කියලා මිනිස්සු යනවා. ඒක තමයි එතන තියෙන තියරි එක පිටිපස්සේ. ඒවා ඇවිල්ලා අලෙවි කරන උපක්‍රම. නමුත් මූලිකවම රටේ ඉදරුම් තැන්පතු වර්ග තුනක් විදියට කාලයත් එක්කලා වෙනස් වෙන තැන්පතු වර්ග තුනක් විදියට බාර ගන්නවා මේ මුල්‍ය අතරමැදි කරුවන් තැන්පත් විදියට. ඒකට මේ තැන්පතු වලට කාලය අනුව ගෙවන මිල තමයි පොලිය. තැන්පතු වලට පොලිය ගෙවන්නේ. ඒතර මේ පොලිය වෙනස් වෙනවා තැන්පතුව තියෙන කාලය අනුව. ඒතර ඒ කාලය අනුව මූලික වර්ග තුනයි. එක ඩිමාන්ඩ් ඩිපොසිට්ස්, දෙක සේවිංස් ඩිපොසිට්ස්, තුන ටයිම් ඩිපොසිට්. කොහොමද මේ කාලය වෙනස් වෙන්නේ? මම කිව්වා මේ තැන්පතු වලට කාලය අනුව තමයි මිලක් නියම කරන්නේ. ඒක තමයි පොලිය. අපි ගත්තොත් ඩිමාන්ඩ් නැත්නම් ඉල්ලුම් තැන්පත්. තැන්පත්. T කියන්නේ කාලය. T කියන්නේ කාලය. ටයිම් ඩිමාන්ඩ් ඩිපොසිට්ස් වල කාලය කීයද? කවුරු හරි බැංකු කරුවෙක් ඉන්නවා නම් උතන මට ටක් කාලා මැසේජ් එකක් දාන්න. ඩිමාන්ඩ් ඩිපොසිට්ස් කොච්චර කාලයකටද තැන්පත් කරන්නේ? බැංකු කාර්යයක් කවුරු හරි ඉන්නවා නම් මේ ඔඩියන්ස් එකේ මැසේජ් එකක් එවන්න. T කියන්නේ කීයද? ඩිමාන්ඩ් ඩිපොසිට් සඳහා කවුරුත් නැද්ද? කෙටි කාලෙන කියන්නේ. ඒකට නිශ්චිත කාලයක් තියෙනවා. කෙටි කාලෙන කියන්න බෑ. You can't say කෙටි කාලීන. සේවිංස් උත් කෙටි කාලීන. නෑ. ඩිමාන්ඩ් ඩිපොසිට් ඉල්ලුම් තැන් ජංගම ගිණුම් T සමානයි බිඳුවයි. T සමානයි බිඳුවයි. හරි එක්කෙනෙක් කියලා දෙනවා 0ටයි. බිඳුවයි. හේතුව ඩිමාන්ඩ් ඩිපොසිට් කියන්නේ ගනුදෙනු කරු ඉල්ලූ විට ගෙවිය යුතුයි. දැන් දාලා ඊට විනාඩියකට පස්සේ ඉල්ලුවත් ඒත් ගෙවන්න ඕන. ඒක ඕඩර් එකක් බැංකුවට දෙන ගෙවන්න ඕන. ඔයගොල්ලෝ චෙක් පතක් අරන් බලන්න. ඩිමාන්ඩ් ඩිපොසිට් එකේ කරන්ට් account එක මුදල් ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි චෙක් පත. නේ චෙක් පතේ තියෙන්නේ අනේ කරුණාකර ගෙවන්න. එහෙම කතා නැහැ. ගෙවන්න pay on demand කියලා තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. pay ගෙවන්න. එතකොට T equals 0 කරන්ට් account එක. ඒ නිසා තමයි කරන්ට් accounts වලට මොකද්ද? පොලිය ගෙවන්නේ නැත්තේ.
පොලිය ගෙවන්නේ නැති. දැන් මං කියවනේ කාලයත් එක්කනේ පොලිය ගෙවන්නේ. t = 0 නම් no පොලි. ඉතුරු t ඉතුරු වලට කියන්න බලන්න. ඕක කවුරුත් දන්නවනේ. පොඩි ළමයි හිටන් දන්නවනේ. පොඩි ළමෙක්ගෙන් අහන්නත් පුළුවන්. ඔන්න ඔතන තමයි දැන් අපිට ලොකු අමාරු ගැටෙන්නේ ඉතුරුම් සඳහා පොලිය කියනකොට. කියන්නේ ටී කීයද? අද ටිකක් විශේෂ ගැටලුවකුත් වෙලා තියෙනවා මේ තාක්ෂණයත් එක්ක. ටී කීයද ඉතුරුම් වලට? අට අර ඉස්සෙල්ලා හරි උත්තරයක් දුන්නේ 0 time කියලා. අන්න එයා කියන්න බලන්න දන්නවද? උත්තරයක් එන්නේ නැද්ද? මම කියන්නේ මෙහෙමයි. t greater than 0. කාටවත් ඩිෆයින් කරන්න බෑ. t greater than 0. බිඳුවට වඩා වැඩි. නේ? ඇයි හේතුව? දැන් අද බලන්නකෝ මේ තාක්ෂණය නිසා ඔක්කොම බ්‍රාන්චස් ලින්ක් වෙලා සමහරට බැංකු ලින්ක් වෙලා නේ? එතකොට ATM කාඩ් දීලා තියෙනවා. ATM කාඩ් එකකින් සේවිංස් එක සල්ලි ගන්න පුළුවන් 24 වැඩි කිරීම 7. ඕන වෙලාවක ඕන රැක ATM එකකින් එක ලිමිට් එකක් තියෙනවා. ඒ දක්වා මුදල් ගන්න පුළුවන්. ඉස්සර සේවිංස් ඉස්සර බැංකු ක්‍රමය අතින් ක්‍රියාත්මක වෙද්දී හරි බැංකුව සාමාන්‍යයෙන් උදේ 9 ඉඳන් දවල් 1 වෙනකන් අරින්නේ. බැංකුවට යන්න ඕන ෆිසිකලි සේවිංස් හෝල්ඩර් සේවිංස් පොත අරගෙන ඩෙන්ටිටි කාඩ් එක අරගෙන ගිහිල්ලා එයා අර නිලධාරියා ඉදිරියේ පෙනී ඉඳලා තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරලා තමයි මුදල් ආපහු ගන්න ඕන. හරිද? එතකොට එහෙම ඩිස්ටර්බන්සස් තිබ්බා. තමන් යන්න ඕන බැංකුවට නිලධාරියා ඉදිරියේ තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න ඕන, ඔප්පු කරලා මුදල් ආපහු ගන්න ඕන. ඉස්සර 9 ඉඳන් 1 වෙනකම්. ඊට සෙනසුරාදා ඉරිදා බැංකින් නැහැ. ඒතර එක කාලයක් ආවා එක සතියකට ගන්න පුළුවන් දවස් කීයද ප්‍රමාණය එහෙම ගොඩක් ආවා. ඒතකොට ඒ අනුව සේවිංස් එකක යම් කාලයක් රැඳුණා මුදල්. නමුත් අද ATM එක ගත්තොත් එහෙම ATM එක හරහා විශේෂයෙන්ම ලංකාපේ හරහා සියලුම බැංකුවල ගිණුම් ලින්ක් වෙලා තියෙනවා. එතකොට අපිට ඕනම ATM එකකින් ඕනම බැංකුවක ගිණුමකින් මුදල් ආපහු ගන්න පුළුවන්. ඒ වගේම පැය 24ෙම දවස් 7ෙම මුදල් ගන්න පුළුවන්. අද තාක්ෂණය නිසා ඉතිරි කිරීමේ ගිණුමක් ආසන්න වශයෙන් සමාන වෙලා තියෙනවා මොකටද? ජංගම ගිණුමට. ඒ ජංගම ගිණුමට තෝරන වෙලාවක මුදල් ගන්න පුළුවන්. එකම දේ චෙක්පත් නිකුත් කරන්න බැරි එක විතරයි. චෙක්පත් තරහා ගණන් කරන්න පුළුවන්, මුදල් මවන්න පුළුවන්. ඒක විතරයි නැත්තේ. නමුත් මුදල් ගැනීමේ පහසුවාතෙන් ආසන්න වශයෙන් ජංගම ගිණුමට සමාන වෙලා තියෙනවා සේවිංස් එක. ඒ නිසා අපිට T කියන එක ඩිෆයින් කරන්න බෑ සේවිංස් එක. හැබැයි දන්න එකම දේ තමයි T greater than 0 බිඳුවට වඩා වැඩි. ඒ නිසා යම් පොලියක් ඒකට ගෙවනවා. ඒතකොට ඒකට එක එක restrictions දානවා. මොනවාද? මාසේ අවම ශේෂයට එහෙම නැත්නම් කාර්තුවේ අවම ශේෂයට නේ? ඔය වගේ එක එක restrictions දාලා ගෙවන පොලි ප්‍රමාණය බැංකු අඩු කරගන්න උත්සාහ කරනවා. නමුත් යම් පොලියක් ගෙවනවා. ඒතකොට ජංගම ගිණුමට වඩා පොලියක් ගෙවනවා. හරි. එතකොට කාලීන T ගිණුම පටන් ගන්නකොටම T නිශ්චය කරනවා. මාසෙටද, මාස 3ද, අවුරුද්දද, මාස 6ද, අවුරුදු 2ද, අවුරුදු 5ද කියලා
T එක predetermined పూర్වයෙන් නිශ්චිත කරනවා කාලය. ටයිම් ඩිපොසිට් එක. දැන් බැංකුව අනිවාර්යයෙන්ම දන්නවා මේ කාලය තුල මේ මුදල තියෙනවා කියලා නේ. ඒ නිසා බැංකුවට පුළුවන් වෙනවා ඒ මුදල පාවිච්චි කරලා කාලීන තැන්පතු මුදල පාවිච්චි කරලා Tamanට කැමති ආයෝජන වල දාන්න. ඒතර මූලික ලක්ෂණ තුන තමයි මේ තැන්පතු වර්ගවල මුල්‍ය ආයතන වලින් ඉදිරිපත් කරන එක එක බැංකු තමන්ගේ සන්නම් නාම භාවිතා කර කර මේවා එක එක විදිහට බ්‍රෑන්ඩ් කර කර අලෙවි කරනවා. ඒක වෙනම කතාවක්. නමුත් මුල්‍ය අතරමැදිකරුවන් විදිහට බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන මූලිකවම තැන්පතු බාරගන්නේ මෙන්න මේ ගිණුම් වර්ග තුනට. මේ ගිණුම් වර්ග වල ස්වභාවය මේකයි. ඊට අමතරව තියෙනවා තැන්පතු වල ආරක්ෂාව ද්‍රවශීලතාවය. දැන් ද්‍රවශීල කියන්නේ අපිට ඉක්මනට මුදල් ගන්න පුළුවන් බව මෙතනදී. හරි. ගිණුමෙන් ඉක්මනට මුදල් ගන්න පුළුවන්. එතකොට ඒක ද්‍රවශීලතාවය වැඩි. ඒතර එහෙමනම් ඩිමාන්ඩ් ඩිපොසිට් එකේ තමයි ද්‍රවශීලතාවය ඉහළම. බාධාකින්තරව අරමුදල් හුවමාරු තුළින් ගණනකරා මුල්‍ය අවශ්‍ය නැහැ. ඉතිරිගෙන ගිණුම තැන්පතු වල ආරක්ෂාව තියෙනවා. පොලියක් තියෙනවා යම්කිසි මට්ටමක. ද්‍රවශීලතාවයක් තියෙනවා. නමුත් ජංගම ගිණුම් තරම් නැහැ. අරමුදල් හුවමාරු කරන්න පුළුවන් සහ වෙනත් ප්‍රතිලාභ සමහරලාට සමහර ගිණුම් වලට තෑගි දෙනවානේ. එක එක දේවල් දෙනවා. බෝනස් පොලිය දෙනවා. කාලීන තැන්පත් අනාගතයේ නිශ්චිත දිනක එකඟ වූ පොලියක් සමග තැන්පතුව ආපසු ලබා ගැනීමට ඒතකොට predetermined වේලාසනින් තීරණය කරනවා කාලය. ඒ අනුව පොලිය තීරණය කරනවා. තැන්පතු වල ආරක්ෂාව තියෙනවා. අර්ධ ද්‍රවශීලතාව. ඒ කියන්නේ අපිට කැමති වෙලාවට FD එකේ මුදල් ආපහු ගන්න බෑ. එහෙම ගන්න ගියොත් අපෙන් දඩයක් ගන්නවා නේ. හරි. අපෙන් දඩයක් ගන්නවා. අපිට එහෙම ගන්න බෑ. ඒතකොට අර්ධ ද්‍රවශීලතාවය කියන්නේ අපිට පුළුවන් ඕනනම් මේ තැන්පතුව ඇපේට තියලා ඒ මත කෑෂ් මාජින් ඒ මත ණයක් ලබා ගන්න. අපි quasi liquidity කියන්නේ අන්න ඒකට. මොකද අපිට මේ මුදල ගන්න බෑ. දැන් තැන්පත් සේවිංස් එක නම් අපිට මේ මුදල ගන්න පුළුවන්. ජංගම ගිණුම නම් අපිට අපේ මුදල ගන්න පුළුවන්. අපි ණයක් නිර්මාණය කරන්න ඕනේ නැහැ. ඒවයේ ද්‍රවශීලතාවය ඉහළයි. ඒකෙන් ඉල්ලුම් තැන්පත් වල තමයි ඉහළම ද්‍රවශීලතාවය තියෙන්නේ. ඔය ලක්ෂණ ටික තමයි මේ මූලික ගිණුම් වර්ග තුනේ තියෙන්නේ. ඔය මූලික ගිණුම් වර්ග තුන තමයි බැංකු මුල්‍ය ආයතන තමන්ගේ සන්නම් නාම භාවිතා කළා විවිධ ආකාරයට ගනුදෙනුකරුවන්ට ඉදිරිපත් කරන්නේ. ඊළඟට ණය ගනුදෙනුකරුවන්. ඊළඟ ගනුදෙනුකරු වර්ගය තමයි ණය. දැන් මම ඉස්සෙල්ලා කියපු සටහනේ මේ වම් පැත්තේ සේවර්ස්ලා මේ ලෙන්ඩර් කියන්නේ මෙතන ඒගොල්ලෝ ණයට දෙනවා මේ ආයතන වලට. හරි. සේවර්ස්ලා මේ අනික බරෝවර්ස්ලා ණය ගනුදෙනුකරුවන් දකුණු පැත්තේ හිටපු අය. එතකොට විවිධ මුල්‍ය අවශ්‍යතා සඳහා මුල්‍ය ආයතන විවිධ ණය පහසුකම් සපයයි. මේ සඳහා මුල්‍ය ආයතන තම ගනුදෙනුකරුවන්ගේ තැන්පත් භාවිතා කරන මෙතනක් තියෙනවා. තැන්පත් වලින් තමයි ණය හදන්නේ. භාවිතා කරන අතර පොලි අනුපාත අතර පරතරය මගින් එනම් ණය පොලි අනුපාතය සහ තැන්පත් පොලි අනුපාතය අතර වෙනස මගින් තමයි ලාභයක් හොයන්නේ. මේ ණය පහසුකම් විවිධ ව්‍යාපාර අනුව විවිධ අවශ්‍යතා අනුව විවිධ කාල අනුව හරිද එක එක විදියට ඒවත් ආයපව් බ්‍රෑන්ඩ් කරනවා. බ්‍රෑන්ඩ් කරලා ණය ලබා දෙනවා. එකම දේ තමයි ඒතොර ණය ඕගොල්ලෝ ණය කළමනාකරණය ඉගෙන ගනිද්දී ඒ ණය දීමේ මූලධර්ම තියෙනවා. මොකද හේතුව ණය ලබා දෙන්නේ අපි තැන්පත් කරුවන්ගේ තැන්පතු මත. එහෙමනම් මේ තැන්පතු කරුවන් ආපහු විල්ලනකොට මේවා ගෙවන්න නම් අපිට ණය අය වෙන්නත් ඕන. ඒතොර ණය අය කරගන්න නම් අපි විධිමත් ණය දීමේ මූලධර්ම මත ණය ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ණය කරගන්න පහසු වෙන්නේ. ඒවා ඉදිරියේදී ඕගොල්ලන්ට ණය කළමනාකරණය ඉගෙන ගන්න පුළුවන්. ගනුදෙනුකරුවන් ණය ලබා ගැනීමේදී මුල්‍ය ආයතන විසින් තම අවධානම අවම කර ගැනීම සඳහා කටයුතු කරන අතර පහසු කොන්දේසි ගනුදෙනුකරුවන් පහසු කොන්දේසි අපේක්ෂා කරයි. ණය සඳහා වන පොලිය සහ ගාස්තු ගනුදෙනුකරුගේ පිරිවැය. එබැවින් ඔවුන් නිරත වන ව්‍යාපාරයේ ලාභ තීරුව සඳහා ප්‍රමාණාත්මක ලෙස මේ තියෙන අමතර කරුණු ටිකක්. හරි. වර්තමාන තරගකාරී පරිසරය තුළ ව්‍යාපාරවල ලාභ තීරුව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර මුල්‍ය ගනුදෙනුකරුවන් ණය ලබා ගැනීමේදී අඩු පොලියක් අපේක්ෂා කරනවා. අර ඉක්වේෂන් එකට දාලා බලන්නකො. I කියන එක ගනුදෙනුකරුට පිරිවැය. FC කියන එක ආදායම. එතකොට ගනුදෙනුකරු බලන්නේ I අඩු කරගෙන FC වැඩි කරගන්න. ඒතර අනිත් පැත්තට මුල්‍ය ආයතන වලට I ආදායමක්
FC පිරිවැය මේ ෆයිනෑන්ෂල් කොස්ට් එක පිරිවැය. ඒතර මුල්‍ය ආයතන බලන්නේ I වැඩි කරගෙන FC අඩු කරගන්න. ඒ අර ගනුදෙනුකරුගේ අපේක්ෂාවල සම්පූර්ණ පරස්පරය තමයි මුල්‍ය ආයතනයේ අපේක්ෂාව. ඒතර අතරමැදි තත්යකට මේ දෙන්න බාගේන් කරලා ඇවිල්ලා තමයි මේ ඔය ගනුදෙනුව සිද්ධ වෙන්නේ. අනිත් පැත්තෙන් ආයෝජකයන් හරි දැන් ණය සහ තැන්පතු කෙලින්ම මුල්‍ය අතරමැදි කරුවන් හරහා පරිසරය තුල අරමුදල් සංසරණය වෙන ක්‍රම. අර ඉස්සෙල්ලා කියපු සටහනේ මේ උඩ තීරුවේ තමයි ඔය ණය සහ තැන්පතු මේ කරගෙන්නේ. ඊළඟට ආයෝජකයන් කියන කණ්ඩායම තමන්ගේ අතිරික්ත අරමුදල් විවිධ මුල්‍ය නිමැවුම් වල ආයෝජනය කරනවා. ඒගොල්ලෝ වැඩි අවධානමක් ගන්නවා. මොකද මේ මුල්‍ය වෙළඳපොළ තුල තියෙන උපකරණ වල තමයි මේගොල්ලෝ ආයෝජනය කරන්නේ. ඒතර මුල්‍ය වෙළඳපොළ හැසිරෙන්නේ ඉල්ලුම සැපයුම මත. හරි. මුල්‍ය අතරමැදිකරුවන්ගේ කටයුතු එහෙම නැත්නම් තැන්පත්කරුවෙක් මුල්‍ය අතරමැදිකරුවොත් එක්කලා කටයුතු කරද්දී ඉල්ලුම සැපයුම මත නෙමෙයි ගෙවන පොලිය මත. ඒතර ඉල්ලුම සැපයුම මොකක් වුණත් ආයතනයේ ක්‍රියාකාරීත්වය මොකක් වුණත් ලබා දෙන පොලිය අනුපාතිකය නිශ්චිතවම ලැබෙනවා. අනිත් පැත්තෙන් මුල්‍ය වෙළඳපළ තුල තියෙන ආර්ථික ක්‍රියාකාරකම් ඒ ආයතනවල ක්‍රියාකාරකම් මත ඒ ආයතනවල performance මත හරි ඒ වගේම ඒ ආයතන වලින් ඉල්ලන එක ඉල්ලුම මුදල් සැපයීම මත තමයි තීරණය වෙන්නේ. එහෙනම් මෙතන ඉහළ අවදානමක් තියෙනවා. හරි. ඉහළ අවදානම සහිත මුල්‍ය නිමැවුම් තියෙනවා. අවදානම අඩු මුල්‍ය නිමැවුම් තියෙනවා. ඒතකොට යම්කිසි මුල්‍ය ආයතනයකට මුල්‍ය අවශ්‍යතාවය ඉතාම ඉහළ නම් ඒගොල්ලෝ ඉහළ ආදායමක් ලබා එහෙම නැත්නම් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙමින් මේ මුල්‍ය නිමැවුම් ගන්න උත්සාහ කරනවා. ඒතකොට ඒවයේ අවදානමත් ඒ එක්කම වැඩි වෙනවා. ඒතකොට ප්‍රතිලාභය වැඩි වෙනකොට මේ මුල්‍ය නිමැවුම් වල මුල්‍ය වෙළඳපොළ තුළ තියෙන නිමැවුම් වල අවදානම වැඩි වෙනකොට ප්‍රතිලාභය වැඩි වෙනවා. ප්‍රතිලාභය වැඩි වෙනකොට අවදානම වැඩි වෙනවා. මේ තමයි ඒ අදාළ graph එක. මේකේ මේ හරහට හිතලා මේ මොනවාද? graph එක ගහලා තියෙන මම ආපහු එක බෝඩ් එකට ගන්න. හරි. බෝඩ් එකට අරගෙන කියන්න තරම් කාලයක් නෑ දැන් 12:28යි. මේක කතා කරමු. මෙතන තියෙනවා අවදානම මේ ලක්ෂයේදී බිඳුවයි ප්‍රතිලාභත් බිඳුවයි. හරි. මේ අවදානම බිඳුව වන ඒ ප්‍රතිලාභ යම් ප්‍රමාණයක් තියෙන නිමැවුම් වර්ගයක් තියෙනවා. එන 0 රිස්ක් එකක් තියෙන එහෙත් ප්‍රතිලාභ තියෙන නිමැවුම් විදිහට අපි ගන්නේ රජයේ සුරැකුම්පත්. ඒතර මොකද රජය කියන එක බිඳ වැටෙන්නේ නැහැ. ශ්‍රී ලංකා රජය බිඳ වැටෙන්නේ නැහැ කියන පදනම මත. හරි ඕනම රජයක් බිඳ වැටෙන්නේ නැහැ කියන පදනම මත රජයට ණය දීමේදී දැන් රජයේ ණය ගැනීමේදී භාවිතා කරන උපකරණ තමයි ලංකාවේ ඇතුලේ භාණ්ඩාකාර බිල්පත් සහ භාණ්ඩාකාර බැඳුම් කර. ඊට අමතරව ශ්‍රී ලංකා රජය විදේශ විනිමය ණය ගැනීම සඳහා භාවිතා කරනවා ඍජු විදේශ විනිමය ණයට අමතරව සංවර්ධන බැඳුම් කර කියලා ඩොලර් වලින් නිකුත් කරනවා. එතකොට ඕනම කෙනෙක්ට සංවර්ධන බැඳුම් කරවල ඒ වගේම sovereign bonds රාජ්‍ය බැඳුම් කරවල ආයෝජනය කරන්න පුළුවන් විදේශ මුදල් වලින් ඒකත් එක්තරා විදිහකට රජයේ ණය ගන්න ආකාරයක්. ඒවට ලැබෙන්නේ යම්කිසි ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා පොලිය වගේම කැපිටල් ගේන් එක. මේ ප්‍රතිලාභය සාපේක්ෂව අනෙකුත් මුල්‍ය නිමැවුම් වලට ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩුයි. හේතුව ඒකේ අවදානම බිඳුව නිසා. රජයේ සුරකුම්පත් වල පොලිය අනුපාත තමයි ගොඩක් වෙලාට අනෙකුත් නිමැවුම් වල පොලිය අනුපාත තීරණය කරන්න බලපාන බේස් ගයිඩ්ලයින් එක වෙන්නේ. මේ ආයෝජනවල ඉන්න පුද්ගලයන්ට අර ඉස්සෙල්ලා කියපු මුල්‍ය සාක්ෂරතාවය ඒ සියලු දේම හොඳින් තියෙනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ තමන්ගේ අරමුදල් විවිධ මුල්‍ය නිමැවුම් වල ආයෝජනය කරමින් ලාභයක් උපයන්න. ඒතර ගොඩක් වෙලාවට අර මුල්‍ය බැංකු පද්ධතිය තුල
ආයෝජනය කරන තැන්පත් විදියට ආයෝජනය කරන අය බලන්නේ තැන්පත් වල ආරක්ෂාව තමයි වැඩියෙන්. නේ? අර තැන්පත් වල ආරක්ෂාව ඉහළම ලැබෙනවා ප්‍රතිලාභයේ සාපේක්ෂව අඩුයි. නමුත් මෙතන ආරක්ෂාව සාපේක්ෂව අඩුයි අවදානම වැඩි නිසා නමුත් ප්‍රතිලාභ සාපේක්ෂව වැඩි. දැන් ඒගොල්ලෝ හැමතිස්සෙම වෙළඳපොළ දිහා හොඳට බලාගෙන ඉඳලා අවදානමක් ඇති වෙන පළවෙනි අවස්ථාවේදී සමාජයට තමන්ගේ අර ආයෝජන වෙනත් නිමැවුම් වලට වල ආයෝජනය කරනවා. ඒක විතැන් කරනවා. shift කරනවා. හරි. අපි එහෙනම් ලබන සතියේ ඉතුරු ටික සාකච්ඡා කරමු. අදට අපි මෙතනින් අවසන් කරමු. මේ කියන දේවල් වැටහුණා නේද ගොඩක් ඔක්කොටම?